ඔබ සමග මේ උදෑසනත් සහභාගී වීම ප්‍රීතියක් සහෝදරය සහෝදරිය. තවත් ස්වාමින් වහන්සේගේ දවසක අපිට මෙසේ රැස් වෙන්න උන්වහන්සේගේ කරුණාව ලැබුණා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ඔබ සියලු දෙනාම ඊ타ත්ම උණුසුම් ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා මේ කාලයට. ඔබ කොහේ ඉඳලා මේක නැරඹුවත්, කොහේ ඉඳලා මේකට සම්බන්ධ වුණා, කොහේ ඉඳලා මේක අහගෙන හිටියත් දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා. අද දවසේ මම ඔබත් එක්ක බෙදා ගන්න යන්නේ පළවෙනි රාජාවලියේ සිටිවිල්ල. මේ පළවෙනි රාජාවලිය 17 වෙනි පරිච්ඡේදයේ අපිට හම්බ වෙනවා එලියා කියන ප්‍රොපේතවරයා. මේ එලියා කියන ප්‍රොපේතවරයා අපි දන්නවා දෙවියන් වහන්සේ බරපතල ලෙස පාවිච්චි කරපු ප්‍රොපේතවරයෙක් පරණ කිවිස්මේ. හරිම බලවත් ලෙස දෙවියන් වහන්සේ පාවිච්චි කරපු මිනිසෙක්. පුදුම හාස්කම් ඒ මිනිස්යා අතින් දෙවියන් වහන්සේ ඉෂ්ට කරනු ලැබුවා. දැන් අපි මේ කතාව පොඩ්ඩක් සෝදිසි කළ බැලුවොත් එක දවසක් 17 වෙනි පරිච්ඡේදයේ මුල පදේ ඉඳලා අපිට කියන එක දවසක් මේ ආහබ් එලියා කියන ප්‍රොපේතවරයාට දෙවියන් වහන්සේ කතා කරලා කිව්වා යන්න ඊශ්‍රායලි රජුව ආහබ් වෙතට ගිහිල්ලා කියන්න මගේ වචනය ලෙස මිස පිනිවත් වැස්සවත් මේ දේශයට ආපහු එන්නේ නැහැ කියලා එයාට කියන්න කියලා. දෙවියන් වහන්සේගේ වචනය ඇවිල්ලා එලියට කිව්වා. දෙවනි පදේ කියනවා ස්වාමීන් වහන්සේගේ වචනය ඔහු වෙතට පැමිණ මෙතනින් පිටත් පූර්ව දිශාවට ගොස් යෝදාන ඉදිරිපිට තිබෙන කෙරිත් නම් ඔය ළඟ සංගවි සිටින්න. ඒ ඔයෙන් ඔබට බොන්නට පුළුවන් එහිදී ඔබට කැම දෙන්න කපුටවන්න මම අනකලිමි කීසේක. දැන් මෙතනදී එලියා ගිහිල්ලා ඒහබ්ට අර පණිවිඩය දුන්නට පස්සේ දෙවියන් වහන්සේ එලියාව අරගෙන යනවා මේ යෝදාන ඉදිරිපිට තිබෙන කෙරිත් කියන ඔය ළඟට. මේ කෙරිත් කියන ඔය ළඟට අරගෙන යනවා. ගිහිල්ලා එතන සංගවිලා ඉන්න කියලා. ඊට පස්සේ ඒකෙන් එයාට බොන්න පුළුවන්, එයාට කෑම දෙවියන් වහන්සේ සපයලා දෙනවා කියලා කියන. දැන් මේ කාලය සැබවින්ම ඊශ්‍රායලයේ ඉතා අඳුරුම කාලයක්. මේ කාලය තුල ගොඩක් රූප නමස්කාරය බහුලව තිබුණු කාලයක්. ආහබ් කියන රජුරෝ ඉන්න කාලය. එයාගේ බිසව ජෙසබෙල් කියලා ඔයගොල්ලන් අහලා තිනවා. ඊටමත්ම නපුරු කාලයක්. දැන් මේ බාල් දෙවියෝ වැඳපු කාලයක්. රූප නමස්කාරයේ මිනිස්සු යෙදුනා වූ කාලයක්. අඳුරු කාලයක් ඊශ්‍රායලයේ. දැන් මේ කාලෙදි තමයි දෙවියන් වහන්සේ එවන්නේ එලියාව ගිහිල්ලා කියන්න ආහබ්ට මේ විනිශ්චය දේශේ කෙරෙහි එන්න යනවා ඕගොල්ලන්ගේ මේ තිබෙන රූප නමස්කාරයේ හින්දා. ඒක තමයි අදහස පිටිපස්සේ. මොකද දෙවියන් වහන්සේ රූප නමස්කාරයට විරුද්ධයි. දෙවියන් වහන්සේ රූප නමස්කාරය. දැන් මොකද්ද රූපයක් කියලා කියන්නේ? රූපයක් කියලා කියන්නේ මේ ඕනෑම දෙයක් බලන්න මේ අවසර නොලත් නීතිමය නොවන පුද්ගලයෙක් වෙන්න පුළුවන්, තැනක් වෙන්න පුළුවන්, දෙයක් වෙන්න පුළුවන්. ඔබ ඒ දේ දිහා බැලුවොත් ඔබගේ ජීවිතයට උපකාර ලබා ගන්න ඒ දේට කියන්නේ රූපය කියලා. රූප නමස්කාරය කියලා. දෙවියන් වහන්සේගේ ස්ථානය ගන්න ඕනෑම දෙයක්. තැනක් වෙන්න පුළුවන්, කෙනෙක් වෙන්න පුළුවන්, දෙයක් වෙන්න පුළුවන්. සර්ව බලධාරී වූ මහෝත්තම අහස පොළොව මැව්ව දෙවිඳුන්ගේ ස්ථානය ගන්න ඕනෑම දෙයක්. රූප නමස්කාරය. ඉතින් ඒක නිසා මගේ ප්‍රේමවන්ත සහෝදරය සහෝදරිය ඒගොල්ලෝ මොකටද මේ රූප නමස්කාර කරන්නේ? රූප නමස්කාර කරන්නේ රූප වලට කියලා තමුන්ට ඕන දේවල් කරගන්න. ඒවට කරන්න බෑ. ඒවට කටවල් තියෙනවා, කතා කරන්න බෑ, ඇස් තියෙනවා, පේන්නේ නැහැ, කන් තියෙනවා, ඇහෙන්නේ නැහැ, අතපය තියෙනවා, වැඩ කරන්නේ නැහැ කියලා බයිබලයේ කියනවා. ගීතාවලිය 115 කියනවා, 135 කියනවා. ඒ වචන අපිට සිහිපත් කරලා දෙනවා දෙවියන් වහන්සේගේ වචනේ. ඒ නිසා මේකේ අපි දකින්න බලන්න මේ ආහබ් කියන නපුරු රජුරුත් එයාගේ නපුරු බිසව ජෙසබෙලුත් ඒගොල්ලෝ මේ රූප නමස්කාරය ගොඩාක් තදබල ලෙස පතුරවමින් හිටියා. දෙවියන් වහන්සේ ගැන කියලා දීපු මිනිස්සුන්ව මැරුවා. දෙවියන් වහන්සේ ගැන කියලා දීපු මිනිස්සුන්ට සම්පූර්ණයෙන්ම විරුද්ධ වුණා. ආහබ්ගේ කාලේ.
ඉතින් ඒක නිසා මේ බාල් කියන දෙවියොත් අශේරා කියන්නා වූ තව දේවතාවියෙකුත් මේ මිනිස්සු වන්දනා නමස්කාර කෙරුවා. මොකද ඒගොල්ලෝ හැමතිස්සෙම ක්‍රියා කෙරුවේ දෙන්න එකතු වෙලා මේ ඊශ්‍රායලයේ ශාස්ත්‍රීයත්වයේ උදෙසා කියලා තමයි ශාස්ත්‍රීයත්වයේ දෙවියෝ කියලා තමයි බාල්වයි අශේරාවයි නම් කරගෙන තිබුණේ. ඉතින් ඒගොල්ලෝ වන්දනා නමස්කාර කෙරුවා ඒ රූපවලට ඒ නපුරු ආත්මවලට. ඒගොල්ලන්ට ඕනේ දේවල් කරගන්න. ඉතින් අද ලෝකේ ගොඩක් වෙලාවට මේක කරනවා. දැන් අපේ ලංකාවෙත් මේ දවස්වල අපි දකිනවානේ ගොඩක් ඒ වගේ දෙවියන් වහන්සේ මහිමේ ගෞරවය ලබන්න ඕනේ තැන කවුද මේ ගෞරවය මහිමේ ලබන්නේ කියලා. මට තේරෙනවද? අද දවසේ මේ ආගමික නායකයෙකුත් කතා කරනවා මං අහගෙන. එයා කතා කරලා කියනවා මේ ඔක්කොම පුදුම දේවල් කිව්වේ නිවුස් වලට. ඔයා අහලා බලන්න. හරි කේන්ති ඒ වැහෙනකොට දෙවියන් වහන්සේගේ නාමය දරාගෙන ඉන්න මිනිස්සු හින්දා ඒගොල්ලෝ. ප්‍රේමන්ත සහෝදරය සහෝදරිය දෙවියන් වහන්සේ අපිට අද දවසේ මතක් කරලා දෙන්නේ උන්වහන්සේ අපිට සපේන දෙවියන් වහන්සේ. උන්වහන්සේ අපිව ආරක්ෂා කරන දෙවියන් වහන්සේ. උන්වහන්සේ දිහායි මිනිස්සු බලන්න ඕනේ. මිනිසුන්ගේ ආරක්ෂාවට සහ සැපයීමට. දැන් එලියාව එතන යවනවා දෙවනි පදේ තුන්වෙනි පදේ අපි දකින්න එලියට කියනවා යන්න කියලා. ඇයි එලියාව යවන්නේ? ආහබ්ගෙන් ආරක්ෂා වෙන පිණිස. එලියාව යවන්නේ දැන් එලියා ඇවිල්ලා ප්‍රොපේතවරයා. එයා තමයි ඉන්න ඕනේ මිනිස්සුන්ට දෙවියන් වහන්සේ ගැන කියලා දෙන්න. දෙවියන් වහන්සේ ගැන අනතුරු වංගවන්න. ඒගොල්ලන් කරන පාපයෙන් හැරෙන්න ඒගොල්ලන්ට උපදෙස් දෙන්න. එලියා ඉන්න ඕනේ. දැන් එලියාව එතනින් ගෙලිච්ච කියලා කියන්නේ කෙලිම විනිශ්චය. වචනේ හිඟය. දෙවියන් වහන්සේගේ ඉන්න වූ සැනකට එතන. ඒක ඊශ්‍රායලය කෙරෙහි ආපු විනිශ්චයක්. දැන් සමහර කාට මිනිස්සු හිතනවා මේ COVID-19 ඇවිල්ලා දෙවියන් වහන්සේගේ විනිශ්චයක් කියලා. නෑ ඒක දෙවියන් වහන්සේගේ විනිශ්චයකට වැඩිය පැහැදිලිවම අපිට පේන්න තියෙන ඒක ජීවිතය. ඒක අපේ ජීවිතේ කොටසක් කියන එක. මේ වැටුණා වූ පොළොක ජීවත් වෙනකොට මේ මූණ දෙන්න තිබෙන්නා වූ දේවල් ඒ. ඔයා හිතනවාද ඒක දෙවියන් වහන්සේගේ විනිශ්චය නම් ඔයාට පුළුවන් වෙයි කියලා මාස්ක් එකක් මූණට දාගෙන ග්ලව්ස් දෙකක් අත් දෙකට දාගෙන සූට් එකක් ඇඳගෙන මේකෙන් බේරෙන්න පුළුවන් කියලා. ඒකයි මං කියන්නේ ඒක දේව විනිශ්චයට වඩා ඒක මේ ජීවිතය මේ වැටුණා වූ පොළොවක් තුල යනකොට මූණ දෙන්න තිබෙනා වූ දේවල් වල කොටසක් ඒක කියලා. කාරි පැහැදිලි. නමුත් මෙතනදී අපි දකින්නේ අවුරුදු 3මාරකට වැස්ස නැතුව මුළු දේශෙම පාළුවට ගිහිල්ලා සතාසිව් පාවට වතුර බොන්න තැනක් නැතුව මිනිස්සුන්ට වතුර දෙන ඉඟයක් ඇවිල්ලා ඔක්කොම වේලිලා ගිහිල්ලා සාගතයක් ඇවිල්ලා ඒ සාගතය එතන විතර නෙමෙයි දේව වචනේ සාගතයයි දෙවියන් වහන්සේගේ මිනිස්සයත් එතන නෑ මිනිසුන්ට කියලා දෙන්න. ඒක තමයි ආමෝස් 8:11-12 පදවල කියන්නේ ඔබට ඒක ලියා ගන්න පුළුවන්. තුන්වෙනි කාරණේ තමයි අපි දකින්නේ මේකේ එලියාට දෙවියන් වහන්සේ උගන්වන්න යන පාඩම විශ්වාස කිරීම සම්බන්ධව. දෙවියන් වහන්සේව විශ්වාස කිරීම සම්බන්ධව එලියට උගන්වන්න යන පාඩම. ද්විතීය කතාවේ 8 පදේ. මේ අධ්‍යයනය තුළ එක රාජාවලිය 17 ඉඳලා 24 ඔබට කියවන්න පුළුවන්. අපි යන ගමන් මගින් මගට එක එක අවශ්‍ය කොටස් මම කියවනවා. පළවෙනි කාරණය ඔබගේ අවධානය යොමු කරන්න මම කැමතියි. පළවෙනි කාරණයට අපිට දෙවියන් වහන්සේ සපයනවා කියන එක දෙවි සමිඳුන් අපිට සපයනවා කියන එක විස්තර කරන්න තමයි මට පළවෙනියෙන්ම අවශ්‍ය. මොකද ඔයාගේ මගේ ජීවිතයේ තිබෙන අවශ්‍යතාවයන් මුණ ගැසීමට දෙවියන් වහන්සේට පුළුවන්. දෙවියන් වහන්සේට පුළුවන්. උන්වහන්සේට පුළුවන් මගේ අවශ්‍යතාවයන් මුණ ගැසවන්න. දෙවියන් වහන්සේ සියල්ලට ඉහළින් සිටින සර්ව බලධාරී වූ තැනන් වහන්සේ. උන්වහන්සේ පාලනය කරන්නේ වැස්ස, උන්වහන්සේ පාලනය කරන්නේ කපුටුවන්ව. දෙවියන් වහන්සේට ස්තුති වේවා. යෙසායා 46:10-11 පදවල කියනවා මම වනාහි අන්තිමේ මුලපටන්ද තාම සිද්ධ නුණු දේ පුරාණේ පටන්ද දන්වන්නා වූ මාගේ මන්ත්‍රණය පවත්වන්නේය. කියාත් මාගේ මුළු කැමැත්ත ඉෂ්ට කරන්නේ මේ කියාත් කියන්නා වූ තැනන් වහන්සේ කියලා. ඒක පැහැදිලි. දෙවනි පේදුරු 3:2-16 කියන නමුත් ඔහු තමාගේ අපරාධය ගැන තරවට කරනු ලැබුවේ ගොළු කොටලුවෙකු. මනුෂ්‍යහණින් කතා කරන අනාගත වක්තෘගේ උමතුව වැළැක්වුවේ කියලා. බූරුවෙක් කතා කරලා අනාගත වක්තෘගේ උමතුව වැළැක්වුවා.
ප්‍රේමාන්ත සහෝදරය සහෝදරිය දෙවියන් වහන්සේ සියල්ල පාලනය කරනවා. සියල්ලට ඉහලින් ඉන්නවා. උන්වහන්සේ මනුෂ්‍ය ජීවිතය රජවරු වගේම වැන්දබුවන්. මනුෂ්‍යයන්ගේ ජීවිතවලට ඉහලින් මනුෂ්‍යයන්ට ඉහලින් ක්‍රියා කරන සර්ව බලධාරී තැනන් වහන්සේ. උන්වහන්සේට කැමති දේ උන්වහන්සේ වගේ මගේ ජීවිතය කරන්නේ. ඔබ කැමති වුණත් නැතත්. නවවෙනි පදේ අපි දකිනවා වැන්දබුවව පාවිච්චි කරනවා දෙවියන් වහන්සේ. වැන්දබුවට කියනවා එළියට කන්න දෙන්න කියලා. හිතෝපදේශ 21 කියනවා රජුගේ සිත දියපාරවල් වගේ ස්වාමීන් වහන්සේගේ අතේ තියෙනවා ඒක උන්වහන්සේ කැමති අතකට හරවනවා කියලා. මේ දෙවියන් වහන්සේගේ අතේ මේ දේවල් තියෙන්නේ. දෙවියන් වහන්සේ මේ හැම දෙයකම අයිතිකරුවා ඉහළින් ක්‍රියා කරන දෙවියන් වහන්සේ. උන්වහන්සේට පුළුවන් ඔබගේ මගේ ජීවිතේ අවශ්‍ය කරන්නා වූ දේ ඉෂ්ට කරවලා දෙන්න. උත්පත්ති පොතේ 18 වෙනි වගන්තිය කියනවා අපිට උත්පත්ති 18:14 ස්වාමින් වහන්සේට බැරි දෙයක් ඇද්ද? එන අවුරුද්දේ නියම කාලයේ පැමිණීට ඔබ වෙත නැවත එන්නෙමි සාරා පුත්‍රයෙකු ලබන්නේ කීකේ. ඔයාලට මතකයිනේ මේ අර දේවදූතයෝ ටික ගිහිල්ලා ආබ්‍රහාම්ගේ කූඩාරම ඉදිරියේදී ආබ්‍රහාම්ට කියපු වචනේ මේ සාරට කියපු වචනේ සාර මේක අහගෙන ඉන්න පිටිපස්සට ලැහිනා වෙවි. අපි දැන් වයසයි මට අවුරුදු මෙච්චරයි 90යි ආබ්‍රහාම්ට 100යි අපිට කොහෙද ළමයි කියලා හිනා වෙනකොට තමයි මේ ස්වාමීන් වහන්සේගේ දූතයෙක් වෙ දෙවියන් වහන්සේට බැරි දෙයක් ඇද්ද? එන අවුරුද්දේ නියම කාලේ පැවෙන්න ඔබ වෙත එන්නෙමි සාරා පුත්‍රයෙකු ලබනවා කියලා කිව්වා. ඒ වගේම ඒක සිද්ධ වුණා. යෙරමියා 30:17 කියන අහෝ ස්වාමී දෙවියන් වහන්සේ ඔබගේ මහත් බලයෙන්ද දිගු කළ හස්තයෙන්ද ඔබ හසත් පොළොව මැවුසේක. ඔබට බැරි වූ කිසි දෙයක් නැත්තේ. හාලෙලූයා. ඔබ බලා ගන්න අවශ්‍ය දේ කරන්න දෙවිඳුන්ට පුළුවන්. ඔබට සපයන්න අවශ්‍ය දේ සපයන්න දෙවිඳුන්ට පුළුවන්. ඔබ බලා ගන්න දෙවියන් වහන්සේට පුළුවන්. ඔබ ඒක සැක කරන්න එපා. මොකද උන්වහන්සේ ඉහළින් සිටින දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ මේ සැපයීම ඔබටයි මටයි කරන්නේ දවසෙන් දවස. දවසෙන් දවස. දැන් බලන්න 4 ඉඳලා 6ට අපි දකිනවා එලියා ඉස්සල්ලාම එයාගේ දෛනික සැපයීම ලැබුවේ මේ කපුටුවන්ට කියලා කොහොමද? උදේට කපුටුව ගෙනාව පානුයි මසුයි, හැන්දෑවට ආපහු කපුටුව ගෙනාව පානුයි මසුයි. කපුටු කේටරින් එක අරගෙන එනවා උදේට අරගෙන එනවා හැන්දෑවට. හරි පුදුමයි නේද? දෙවියන් වහන්සේ මේ දේවල් නිකන් කියලා නෑ මේ දේවල් කරලා කියලා තියෙන්නේ. එලියා හැම දවසෙදීම එයාට අවශ්‍ය කරන්නා වූ කෑම බීම අර ඔය අසල ඉඳගෙන කපුටුවන්ගෙන් ලබා ගත්තා. ඊට පස්සේ ඒ වගේම අපි දකිනවා 14 ඉඳලා 16ට ගියාම අපි දකිනවා අර වැන්දපු කාන්තාව තුලින් එලියා එයාට අවශ්‍ය කරන්නා වූ කෑම බීම ලබා ගත්තා. ස්වාමීන් වහන්සේ භූමිය පිටට වැස්ස එවන දවස දක්වා පිටිමුට්ටිය ඉවර වුණේවත් නැහැ, තෙල් කුලාව අඩු වුණේවත් නැහැ කියලා බයිබලයේ කියනවා. එලියා කිව්ව විදිහටම එලියාට කීකරු වුණා. එලියා කිව්ව විදිහටම එයා කෙරුවා. ඒකේ ප්‍රතිඵලය උනේ එයාගේ ගෙයි වැසියෝ බොහෝ දවස් ඒවා කෑවා. ඒක නිසා අපි දකිනවා අඩුවක් උනේ නැහැ. දෙවියන් වහන්සේට කීකරු වීම තුල කවදාවත් මිනිස්සයාට අඩුවක් තියෙන්න බෑ. කීකරු නොවන තැන තමයි මිනිස්සයා අඩුවෙන් පිරෙන්නේ. මිනිස්සයාගේ අඩුව පිරෙන්න නම් මිනිස්සයා කීකරු වෙන්න ඕනේ. නැත්තම් අඩුවෙන් පිරීලා මිනිස්සයාට ඉන්න වෙයි. ඒක නිසා මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය දෙවියන් වහන්සේ අපිට සීගන්වනවා දවසින් දවස දැන් බලන්න ඊශ්‍රායලේ ගමනේ යද්දී ඒගොල්ලෝ නික්මයාම 16 අපිට කියනවා ඊශ්‍රායල් ගමනේ යද්දී දෙවියන් වහන්සේ අහසින් මන්නා වැට්ටුවා. ඒ අහසින් මන්නා වැට්ටුවේ දවසට ඕනේ ප්‍රමාණය. අද දවසට ඕනේ ප්‍රමාණය අහුල ගන්න එච්චරයි කිව්වේ. හෙටට එකතු කරලා තියාගන්න එපා. හෙටට එකතු කරුවා සමහර මිනිස්සු. ඒව පහුදා උදේ වෙනකොට පණුව ගහලා තිබුණා. දෙවියන් වහන්සේ මෝසෙස්ට කිව්වා මේ සමහරෙක් පහුවදා උදේ වෙනතුරු ඒවා ඉතුරු කෙරුවයි කියලා. ඒවා පණුව හැදී දුර්ගඳ වුණා කියලා බයිබලයේ කියනවා. ඒකින්ද දෙවියන් වහන්සේ උදේන් උදේ මේක රැස් කරගන්න. දවසට අවශ්‍ය කරන දේ රස. දවසෙන් දවසට මේක අවශ්‍ය කරන දේ සපයා ගන්න. ඒකමනේ යේසුස් වහන්සේ අපිට ඉගැන්වුවේ මතෙව් 6:11 වෙනි පදේ අපේ දවස්පතා භෝජනය අද අපිට දුන මැනව කියලා.
ඒ කියන්නේ අපේ දවස්පතා භෝජනය අද අපට දුන මැනව කියලා අපි යාඥා කරන්න ඕනේ ස්වාමින් වහන්සේ උගන්වපු යාඥාව ඒක. අපිට යාඥා කරන්න කියලා දුන්න මේ විදිහට යාඥා කරන්න කියලා. ඉතින් අපි එහෙම යාඥා කරන්න ඕනේ ඇයි? අපිට දේවල් ඔක්කොම හොඳට තියෙනකොට අඩුවක් නැතුව තියෙනකොට එහෙම යාඥා කරන්න. දවස්පතා භෝජනය අද අපට දෙන්න කියලා. ඒ කෑම බීම විතරක් නෙමෙයි මේක කියන්නේ. හැම ජීවිතයේ අවශ්‍යතාවයක් ගැනමයි. ওই දවස්පතා භෝජනය කිව්වම අයිති හැම ජීවිත අවශ්‍යතාවයක්ම. ඉතින් මගේ ප්‍රේමවන්ත සහෝදරය සහෝදරිය දෙවියන් වහන්සේ අපේ ජීවිත තුල අවශ්‍ය කරන්නා වූ දේ දෛනිකව එදිනෙදාට සපයන්න පොරොන්දු වුණු දෙවියන් වහන්සේ. පොරොන්දු දෙවියන් වහන්සේ. මේ දවස්වල හිර වෙලා අපි ඉන්නවා ගෙවල් වල නේද? එතකොට බලන් ඉන්නවා පාංකාරය එනකන් උදේට. එළවලු අරගෙන එනකන් උදේට. අපිත් බලන් ඉන්නවා. සමහරකට එන්නෙම නැහැ. ඉතින් අපි වෙන මොනවා හරි ඒක වෙනුවට ඒ දවස සපුරා ගන්න දේවල් කරගෙන යනවා. ඒක නෑ කියලා අඬින්නේ නැහැ. දැන් මේකෙදී අපිට දෙවියන් වහන්සේ කියන්නේ දවසට ඕන කරන දේ දවසට දෙවියන් වහන්සේ සපයනවා. ඒක උන්වහන්සේ අපිට යාඥා කරන්න කියලාත් කිව්වා. ඉතින් අපිට කිසිම අයිතියක් බයිබලයේ කියලා නැහැ අපි දවසේ අවශ්‍යතාවයට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න කියලා. මොකද හෙට දවසේ වලට මට අයිති නැති නිසා. ඉතින් මගේ ප්‍රේමවන්ත සහෝදරය සහෝදරිය දෙවියන් වහන්සේ ඔබට මේ තාක් විශ්වාසවන්තව හිටියද නැද්ද? පිලිපි පොතේ 4 බලන්න 11 ඉඳලා 13ට කියනවා හිඟකමක් ගැන මෙසේ කියනවා නෙවෙයි. මක්නිසාද මම මොන ස්වභාවයක සිටින නමුත් ඊට සතුටු වෙන්න මම ඉගෙනගෙන සිටින්නේ පහත්ව ඉන්න දන්නවා, පූර්ණව ඉන්න දන්නවා, සෑම සීල කාරණවලදී තෘප්තියට පැමිණ සිටින්න නිසා ශුද්ධාවෙන් සිටින්න, පූර්ණව සිටින්න නිසා හිඟව සිටින්න පුළුවන් රහස ඉගෙනගෙන තියෙනවා කියලා. මම බලවත් කරන්න උතන වහන්සේට මට සීල දෙක කරන්න පුළුවන් කියලා. පාවුලතුමා 4 වෙනි පරිච්ඡේදයේ පිලිපි පොතේ 11 ඉඳලා 13ට කියන හේබ්‍රේව 13:5-6 පදවල කියන ඔබ සැමට ඇති දෙයින් සතුටු වෙයි. වස්තු තෘෂ්ණාවෙන් තොරව සිටින්න මක්නිසාද මම කිසිසේත් ඔබෙන් අහක නොයමි. කිසි අන්දමකින්වත් ඔබ අත් නොහරිමේ උන්වහන්සේම කියා තිබේ. මෙසේ ස්වාමීන් වහන්සේ මාගේ උපකාරකාරයන්ව මම බය නොවන්නෙමි. මිනිසයා මට කරන්නේ කුමක්ද කියා මහත් ධෛර්යයෙන් යුක්තව කියමු. ප්‍රේමන්ත සහෝදරය සහෝදරිය දෙවියන් වහන්සේ අපිට මතක් කරලා දෙන්නේ අපිට අපේ අවශ්‍ය කරන දේ දෛනිකව එදිනෙදාට සපයන්න විශ්වාසවන්තව උන්වහන්සේ ඉන්නවා කියලා. සමිදානන් වහන්සේ ඔබට විශ්වාසවන්තව ඉන්නවා. ගීතාවලිය 37:25, පිලිපි 4:19, මතෙව් 6:33, ගීතාවලිය 34:9-10. ගීතාවලිය 37:25 කියන මම යෞවනව සිටීමේ දැන් මහලුව සිටීමේ එසේ නමුත් ධර්මිෂ්ඨය අත්හරිනු ලැබූ බවවත් ඔහුගේ වංශයේ කෑම සිඟන බවවත් නුදුටෙමි. දාවිත් රජුරු කියන්නේ. එයා කියනවා දෙවියන් වහන්සේ විශ්වාසවන්තයි. එනිසා ඔබගේ අනාගතය ඔබගේ ජීවිතය උන්වහන්සේගේ අතට බාර කරලා ජීවත් වෙන්න. දාවිත් කියනවා මම යෞවනව හිටියා දැන් මහලුව ඉන්නවා. ඒ ධර්මිෂ්ඨයා අතහැරියවත් කෑම හිඟන බවවත් මම නම් දැක්කේ නෑ කියලා. මොකද දෙවියන් වහන්සේ විශ්වාසවන්තයි උන්වහන්සේට විශ්වාසවන්ත වූ සෙනගට. අපි අවිශ්වාසවන්ත වුණත් උන්වහන්සේ විශ්වාසවන්තයි කියලා බයිබලයේ අපිට උගන්වන්නේ. එනන්සේ ප්‍රශංසා වේවා. එනිසා උන්වහන්සේ ඔබට මට විශ්වාසවන්ත වෙන්න නිසා අපි නිතරම උන්වහන්සේගේ විශ්වාසවන්තකම ගැන අපිට මීට පෙර දැක් වූ විශ්වාසවන්තකම ගැන අපි උන්වහන්සේට ස්තුති කරමු. අපේ ජීවිත උන්වහන්සේට අපි පාර කරමු. පිලිපි 4:19 මාගේ දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ තුල තමන්ගේ තේජසේ සම්පතේ ප්‍රකාරයට ඔබ සමගයේ සියලු හිඟකම් සම්පූර්ණ කරන සේක. ඔබ ඉන්න අවශ්‍යතාවයක කිතුබැතියෙක් ඇටියට, ඇදහිලිවන්තයෙක් ඇටියට, නැවත උත්පාදනය ලැබූ කිතුණුවෙක් ඇටියට මේ වචනය විශ්වාස කරන්න. උන්වහන්සේගේ තේජසේ සම්පතේ ප්‍රකාරයට ඔබගේ සියලු හිඟකම් බයිබලයේ කියනවානේ උන්වහන්සේ සම්පූර්ණ කරනවා කියලා. එහෙනම් මේ වචනේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ඔබට තාම අත් වෙලා නැත්නම් ඔබගේ ප්‍රශ්නයක්. ඒ නිසා ඔබ ඒක සෝදිසි කරලා බලලා හරි ගස්සා ගන්න ජීවිතේ තියෙන පැතිකඩයක්. මතෙව් 6:33 කියනවා පළමුකොට රාජ්‍ය ධර්මිෂ්ඨකම් හොයන්න. එතකොට අන් සියලු දේව ඔබට ලැබෙනවා කියලා. ඉස්සෙල්ලා කරන්න කියලා තියෙන දේ කරන්න. ගීතාවලිය 34:9-10 කියනවා ස්වාමීන් වහන්සේගේ සුද්ධවන්තයනි උන්වහන්සේට බය වෙන්න. මක්නිසාද උන්වහන්සේට බය වෙන්නන්ට කිසි හිඟයක් නැහැ කියලා.
තරුණ සිංහයෝ හිඟ ඇතිව සාගෙන විදිහ නමුත් ස්වාමීන් වහන්සේ සොයන්නට කිසි යහපත් දෙයකින් හිඟයක් වෙන්නේ නැහැ කියලා. පැහැදිලි වචන මේවා පැහැදිලි වචන. ඔබ උන්වහන්සේගේ කැමැත්ත අනුගමනය කරනවා නම් අනිවාර්යයෙන් මේ සැපීම කවදාවත් හිඟ වෙන්න බෑ. ඒ කියන්නේ එලියගේ ජීවිතය අපි දකින එලියට කිව්ව යන්න චරිත ඔය ගාවට එතනට ගියා යා. කෑම අඩුවක් උන්නේ නැහැ බීම අඩුවක් උනේත් නැහැ. හිඳෙනකොට ඔය දෙවනාසිකෝ දැන් යන්න සරෆෙත් වලට මම වැන්දබුවකට අන කරලා තිනවා ආව බලා ගන්න කියලා. දෙවියන් වහන්සේට කීකරු වෙන තැන කිසි හිඟයක් අඩුවක් අපිට තියෙන්න බෑ. ඔබ එහෙනම් අද හිඟෙන් ඉන්නවද? නාය වෙලා ඉන්නවද? හිඟ වෙලා ඉන්නවද? ඔබට ඕන නැති දේවල් කරන්න ගිහිල්ලා තමයි ඔක වෙලා තියෙන්නේ. ඉතින් ඕක අස්සේ ඔයාට කිව්වොත් එහෙම ඔයා අද දවසේ තියෙන මේ වගේ ඉගන්නේ මෙහි ලංකාවේ හරියට ඔය පැත්තේ ඔක ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඔයාට උගන්වනවා ඔයා ණය වෙලා තියෙනවා නම් දෙවියන් වහන්සේගේ වැඩවලට දෙන්න ඕනේ නැහැ. දෙවියන් වහන්සේට දෙන්න ඕනේ නැහැ. ඒව දෙන්න ඕනේ නැහැ. මිනිසුනේ තමුන්ගේ ප්‍රමුඛතාවයන් ඉස්සෙල්ලා හරි ගස්ස ගන්න. ඔබ ඇයි ණය වෙලා තියෙන්නේ? බොහෝ වෙලාවට මිනිස්සු ණය වෙලා තියෙන්නේ ඒගොල්ලන්ට 200න් කරගන්න පුළුවන් දේ 400ක් වියදම් කරන්න පුරුදු වෙලා තියෙන නිසා ඒගොල්ලෝ ණය වෙලා තියෙන්නේ. ලද පමණින් සතුටු වීම මේ අපි ඉස්සෙල්ලා බයිබල් පද මම ගොඩක් දුන්නේ ඔබට. ඊට පස්සේ උගන්වනවා ණය වෙලාද ඔබට අර්ග ගෙවන්න තියෙන මේවා ගැන ඒව ඔක්කොම ගෙවනවා නම් ඒව ගෙවල ඉවර කරන්න අම්මලා තාත්තලාට ඒව ඔක්කොම බලන්න ඒව ඔක්කොම කරන්න ඕනේ දේවල්. දෙවියන් වහන්සේගේ ඒක තමයි දෙවියන් වහන්සේගේ වචනේ අර මාක් සුභාරංචියේ 12 මතෙව් 22 දෙකේම කියනවා සීසර්ගේ දේ සීසර්ට දෙන්න දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේට දෙන්න කියලා. මොකද්ද මේ කරන්නේ මේ මිනිස්සු මොකද්ද මේ උගන්වන්නේ? මේ ඉගැන්වීම වලට ඔබ අහුනොත් ඔබ කවදාවත් දෙවියන්ගේ ආශිර්වාදය ලබන්නේ නැහැ. ඔබ එන්නේ පල්ලමට යනවා මිසක් පල්ලෙහාට යනවා මිසක්. මොකද ඔබට එළියට එන්න බෑ. ඔබගේ ප්‍රමුඛතාවයන් ඔබ මිශ්‍ර කරගෙන තියෙන්නේ. ප්‍රමුඛතාවයන් මිශ්‍ර කරගෙන තියෙන්නේ. එනිසා දෙවියන් වහන්සේගේ වචනයට ඔබ අවනත වුණොත් දැන් අපි මේ දවස්වල මේ අගහිකකම් ගොඩක් තියෙන මිනිස්සු ඉන්නවා. අපි එකතු වෙන මොනවද දන්නවද කරන්නේ? අපි ඔක්කොම කට්ටිය එකතු වෙලා අපි කාගෙන්වත් ඉල්ලුවේ නැහැ මුකුත් කරන්න කියලා. සභාවේ ඒගොල්ලන්ට ඒ බර ආව සභාවේ ඒගොල්ලන් තුලින්ම ඒ අදහස ආව අපි මේ කරමු කියලා. අපි ඔක්කොම එකතු වෙලා එක කෙරුවා. අපිට පුළුවන් වුණ අවශ්‍යතාවයන් ඉන්න පවුල් ගොඩකට උදව් කරන්න. දේව සභාවේ වැඩ කටයුතු වලට උදව් කරන්න මේ ගමනේ යන ගමන්ම. සමාජීය දේවල් අවශ්‍යතාවයන් තුලින් ඉන්නා වූ උදව් කරන්න යන ගමන්ම. අපිට පුළුවන් වුණා. ඒකට පුළුවන් වුණේ කොහොමද දන්නවද? ඒ දෙන සිත මිනිසුන් තුල ගොඩ නැගිලා තියෙන හින්දා. අපි ඉගැන්නුවොත් එහෙම මිනිසුන්ව ඒකට පරස්පර විරෝධී දෙයකට ඔබ මිනිසුන්ට ලැබෙන තියෙන ආශිර්වාදයේ වළක්වන දුර්ජනෙක් වෙනවා. දුර්ජනෙක්. ප්‍රමුඛතාවයන් මිශ්‍ර කරගන්න මිනිසුන්ට උගන්වන්න එපා. දෙවියන් වහන්සේට හප දෙන්න මිනිසුන්ට උගන්වන්න එපා. දෙවියන් වහන්සේට හොඳම දේ දෙන්න මිනිසුන්ට උගන්වන්න. මම ඒක ඔබට කරන්නේ සම්පූර්ණ ආදර්ශයක් ඇතුවයි මගේ ජීවිතේ. ඔබට මම මේක කියන්න මට අයිතිය තියෙනවා. මොකද ඒකේ මම ඉන්නවා. ඒක මම කරලා තියෙනවා. ඔබට ඒක නෑ කියන්න බෑ. ඒ නිසා මේ දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුගමනය කරනවා නම් ඔබයි මමයි රාජ්‍ය පළමුකොට හොයන්න ධර්මිෂ්ඨකම පළමුකොට හොයන්න එතකොට සියලු දේම දෙනවා කියන තැන අල්ලගෙන ඉන්නවද? මේවා යේසුස් වහන්සේගේ වචන. වට ඒවා බොරු කරන්න බෑ. එතකොට දෙවියන් වහන්සේ කවදාවත් කිසි හිඟයක් උන්වහන්සේට බය වෙලා උන්වහන්සේගේ අනපනත් වලට කීකරු උන්වහන්සේගේ හඬට ඇහුම්කන් දීලා යන මනුස්සයට කවදාවත් හිඟයක් වෙන්නේ නැහැ. අපි මේ අධ්‍යයනයන් කරන්න ඕනේ පරණ ගිවිසුමයි අලුත් ගිවිසුමයි දෙකම එකතු කරගෙන. එහෙම නැතුව ඔයාලට හොඳ කන්ස්ට්‍රක්ටිව් අධ්‍යයනයක් කරන්න බෑ. එක තැනකින් වචනයක් අරගෙන ඒක ඒ පරිච්ඡේදයෙන් වෙන් කළා තමුන්ට ඕනේ අදහස් ඒකට කියන්න බෑ. දෙවිල්ල අපිට කියනවා. දෙවියන් වහන්සේ උන්වහන්සේට බයව පළමුට රාජ්‍ය ධර්මිෂ්ඨකමත් සොයමින් සිටිනවා කියන සියලු දේම උන්වහන්සේ ලැබෙන්න සලස්වනවා කියලා. ඒක උන්වහන්සේගේ වචනය. ඒක අපි බාර ගන්නවා. ඒක අපි විශ්වාස කරනවා. ඒක අපි ජීවත් වෙනවා. ඒක අපි බෙදා ගන්නවා අනිත් ඒගොල්ලොත් එක්ක. කල්වර නමස්කාර දේවස්ථානයේ ඉන්නේ බයිබලයේ අනුශාසනාව මිනිසුන්ට කියලා දෙන්න. මුළු බයිබලයේ අනුශාසනාව. නිකන් අපිට ආසා හිතන අපිට කැමති
ඒව බෙදා ගන්න නෙමෙයි. බයිබලයේ අනුශාසනාව මිනිසුන්ට කියලා දෙන්න. එහෙම දන්නේ නැත්තම් නිකන් ඉඳගෙන අහගෙන ඉන්න තැනට යන්න ඕනේ. කියලා දෙන්න නැතුව. කියලා දෙනවා නම් තේරුම් ගන්න ඕනේ මොකද්ද කියලා දෙන්න කියලා. ඒකේ ජීවත් වෙන කෙනෙක් වෙන්න ඕනේ ඕක කියලා දෙන්න. මොකද ඕනේ තරම් එළියේ ඉඳගෙන කියන අය අද බොහොම ඉන්නවනේ. ඕකේ ජීවත් වෙමින් ඉන්න කෙනෙක් ඕක කතා කරනකොට මිසක් එළියේ ඉඳගෙන කියන කෙනාගේ ওই කියන වචන වලට ඒකට බලයක් නැහැ. මොකද ඒ කියන දේ බෑකප් එකක් නැහැ ඒ කියන දෙයට. හිස් ඔක්කොම පිටිපස්සේ වචන විතරයි. ඒ වචන ගැනත් ඒගොල්ලන්ට ගණන් දෙන්න වෙනවා දවසකදී දෙවියන් වහන්සේ ඉදිරියේ. එතන මේව හොඳට අල්ලගන්න. ඔබ දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුගමනය කරනවා නම් උන්වහන්සේ කියලා තියෙන විදිහට ඔබගේ ජීවිතේ ඔබ රටාව ගොඩනගාගෙන යනවා නම් ඔබගේ සැපයීම කවදාවත් හිඟ වෙන්න බෑ. හැම වෙලාවෙදිම බයිබලයේ පොරොන්දුව මම ඔබව ණයට දෙන්නෙක් කරනවා මිසක් ණයට ගන්නෙක් කරන්නේ නැහැ කියන එක. මම ඔබ හිසව තියනවා මිසක් වල්ගේ කරන්නේ නැහැ කියන එක. මම ඔබට ඉහළින් යන්න දෙනවා මිසක් පල්ලෙහෙන් යන්නේ නැහැ කියන එක. ද්විතීය කතාව 28යි. දෙවියන් වහන්සේගේ සෙනග මේ වචන අහන්න ඕනේ. සිහි කරන්න දෙවියන් වහන්සේ ඔබට විශ්වාසවන්තව හිටියා. ඔබ එතනින් ඈත් වෙලා ඔබට ඕනේ දේ කරන්න ගියා. දැන් ඔබ අනාගෙන ඉන්නවද? එහෙනම් හරි ගස්ස ගන්න ආපහු. හරි ගස්ස ගන්න. දෙවනි ප්‍රධාන කාරණාව මට ඔබට කියන්න කැමතියි මේ ඔබගේ ඇදහිල්ල සෝදිසි කිරීමෙන් දෙවියන් වහන්සේ ඔබව දවස ගානේ ශක්තිමත් කරනවා. ඔබව ශක්තිමත් කරන්න නම් ඔබගේ ඇදහිල්ල අනිවාර්යයෙන්ම සෝදිසියට ලක් විය යුතුමයි. මොකද ඇදහිල්ල කියන එක මම ලබා ගත යුතු දෙයක්. ඇදහිල්ල කියන එක මම පෝෂණය කළ යුතු දෙයක්. ඇදහිල්ල කියන එක මම බෙදා ගත යුතු දෙයක්. ඇදහිල්ල නිකන් මේ මම විශ්වාස කරනවා නෙමෙයි. ඇදහිල්ල සෝදිසි කරන ලැබුවා. ඇදහිල්ල නිතරම සෝදිසියට ලක් වෙන්න ඕනේ. ඒකයි අපි ගියේරිදත් ඉගෙන ගත්තේ. ඔබ ඇදහිල්ලේ ඉන්නවද කියලා සෝදිසි කරලා බලන්න. ඇදහිල්ල සෝදිසි කිරීමෙන් දෙවියන් වහන්සේ නිතරම ඔබව මාව ශක්තිමත් කරනවා. සමහර අවස්ථාවල දෙවියන් වහන්සේ අමුතු නියෝග දෙනවා. බලන්න පුදුම නියෝග දෙන්නේ දෙවියන් වහන්සේ. 2 ඉඳලා 4ට අපි කියනවා ඒකේ ඉස්සලම් කියන්නේ ස්වාමීන් වහන්සේගේ වචන වලට බෑ මෙතනින් පිටත් පූර්ව දිශාට ගොස් යෝදාන ඉදිරිපිටේ කෙරිත් නම් ඔය ළඟ සැඟවී සිටින්න ඒ ඔයෙන් ඔබට බොන්ට පුළුවන් එහිදී ඔබට කැම දෙන්න කපුටුවන්ට මම ආන කළ මේ කීසේක ස්වාමීන් වහන්සේගේ වචනේ ඔය විතර පැමිණ ඔබ පිටත් ගොස් සීදොන්ට අයිති සාරපත් ගොස් එහි වාසය කරන්න ඔබට ආහාර දෙන්න එහි සිටින වැඳ බුයිස්ත්‍රියකට මම අන කර තියෙනවා දෙවියන් වහන්සේ කියනවා හරි පුදුමයි නේද දෙවියන් වහන්සේ සමහරක් වෙලාවට මේ අමුතු දේවල් කරන්න කියලා කියනවා. ආඥාවල් දෙනවා. අමුතු දේවල් කරන්න. හරි අසාමාන්‍ය දේවල් කරන්න. ඒකනේ උන්වහන්සේ කියන්නේ මගේ යෝජනාවල් නුඹලාගේ යෝජනාවල් වලටදී අහස උසට පොළොවට වඩා උස තිබෙන්නක් මෙන්න උසයි කියලා. ඒක නිසා මගේ ප්‍රේමවන්ත සහෝදරය සහෝදරිය එලියා අපි දකිනවා එලියට ඉස්සෙල්ලාම කියනවා ගිහිල්ලා ගඟාස්සේ ඔය ළඟ හැංගවෙන්න කියලා. ඊට පස්සේ එයාට එතනදී මේ මනුෂ්‍ය සම්බන්ධතා මුකුත් තිබුණ නැහනේ. එයාට සාමාන්‍ය සැපයීමේ උල්පතක් තිබුණේ නැහැ. අතන තිබුණ වතුර ඔය කපුටන්ට කිව්වා. මසුයි පානුයි ගෙනල්ලා දෙන්න කියලා. ඒක තමයි බයිබලයේ කියන්නේ. කපුට තමයි මසුයි පානුයි ගෙනල්ලා දුන්නා කියලා. දැන් ඒක නිසා මේකේ අපි දකිනවා දෙවියන් වහන්සේගේ සෙනග අතර මේ ප්‍රොපේතවරයා ඉන්න ඕනේ. දැන් දෙවියන් වහන්සේගේ සෙනග අතර නෑ. එයා ඉන්නේ ඔයක් අසල. හැංගවිලා ඉන්නේ. කපුටෝයි කන්න ගෙනල්ලා දෙන්නේ. හරි පුදුමයි දෙවියන් වහන්සේගේ හරිම අසාමාන්‍ය ආඥාවල් දෙවියන් වහන්සේ වදාගෙන යන මිනිසුන්ට ලැබෙන අසාමාන්‍ය ආඥාවල්. ඔය සිඳෙනවා. පස්සේ අපි දකින්න ඔය සිඳෙනවා. ඔය සිඳුනත් 7-8 පදවල කියන එළිය හෙළුන්නේ දෙවියන් වහන්සේගේ වචනේ ආපහු එනකම්. දෙවියන් වහන්සේගේ වචනේ ආපුවම එලියස් එතනින් නැගිටලා සරපෙත් වලට ගියේ. ඔය හිඳිලා දැන්. ඔය හිඳෙන්න වුණා. ඊට පස්සේ එලියට කියනවා යන්න කියලා සරෆෙත් වලට. මේ සීඩොන් වල සරෆෙත් කියන ගමට යනකොට මේක සැහැණ දුර අමාරු ගමනක් මේක. සරපෙත් යන ගමන. 10 ඉඳලා 15ට කියනවා. ලොකු අන්තරායවල් තිබෙන ගමනක්. මේ සරෆෙත් කියලා කියන්නේ ජෙසබෙල්ගේ ගම. නිකන් ඔයාලට හිතා ගන්න පුළුවන්. ජෙසබෙල් කියන්නේ නපුරු බිසව ආහබ්ගේ. එයාගේ ගම.
ඒක නිසා මේ එලියා හැබැයි ඒ වගේ අනක් ආපු වෙලාවෙදී කවදාවත් අකීකරුනේ නෑනේ දෙවියන් වහන්සේට. දෙවියන් වහන්සේගේ හඬ යාට ඇහුණු ගමන් යා ඒකට කීකරුණා මිසක් ඒකේ ප්‍රශ්න කරන්න ගියේ නෑ. එයා ඇහුවේ නෑ අනේ ස්වාමීනි මේ අහබ්ගේ මේ ජෙසබෙල්ගේ ගමට මට යන්න කියන්නේ එතන මරණයනේ එතන තියෙන්නේ ස්වාමීනි ඒවා මුකුත් කිව්වේ නෑ. එලියා කීකරුණා. එලියා කීකරු වෙලා ගියා. එලියා ප්‍රශ්න ඇහුවේ නෑ. ඊට පස්සේ අපි දකිනවා අර වැන්දබුවට දෙවියන් වහන්සේ කියනවා මේ මගේ ප්‍රොපේතවරයාට කන්න දෙන්න කියලා 10 ඉඳලා 15ටම. එයා කියනවා මා ගාව මුකුත් නැහැ. පොඩි පිටි පොඩ්ඩක් තියෙනවා, තෙල් පොඩ්ඩක් තියෙනවා. ඒකෙන් රොටියක් කාලා මායි පුතයි අවසානයේ නැහින තැනට තමයි අපි දැන් ඇවිල්ලා ඉන්නේ. එතනින් එහාට අපිට මුකුත් නැහැ කියලා. ඒ වුණාට බලන්නකෝ එලියා ගිහිල්ලා මොකක්ද ඒක කියන්නේ කියලා. එලියා පුදුම ඉල්ලීමක් කරන්නේ. එලියා කියනවා ඔය තියෙනකේ මට රොටියක් හදලා ගෙනල්ලා දෙන්න කියලා. 11 ඉඳලා 13ට. පුදුම ඉල්ලීමක් එලියා කරන්නේ. ඒත් හදන්නද මේ කාන්තාව මේ වැන්දබුව. එයාව අවබෝධ කරගත්තා, එලියාව අවබෝධ කරගත්තා. එලියා කියන එකට අහුම්කම් දුන්නා. විශ්වාස කරුවා ඒක දෙවියන් වහන්සේගේ වචනය කියලා. හරි පුදුමයි. මේ සරෆත් තුල හිටිය වැන්දබු කාන්තාව විජාතික කාන්තාවක්. දෙවියන් වහන්සේව දන්නේ කෙනෙක් නෙමෙයි. හැබැයි එලියාගේ වචන කියනකොට ඒ වචනවලට පිළිතුරු දෙන්න කීකරු වෙන්න දෙවියන් වහන්සේ ඒ ස්ත්‍රියගේ සිත හරි ගැස්වා. පුදුමයි දෙවියන් වහන්සේට තියෙන බලය. උන්වහන්සේට පුළුවන් සිත් වෙනස් කරන්න. ඒකයි බයිබලයේ අපිට කියන්නේ රජුරුවන්ගේ සිත උන්වහන්සේගේ අතේ කැමැති පැත්තට ඒක උන්වහන්සේ හරවනවා කියලා. ඉතින් ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය දෙවියන් වහන්සේ මෙතනදී අපිට සිහිපත් කරලා දෙනවා මේ එලයිජාට දෙන ආඥාව හරි අමුතු ආඥාවක්. යන්න මෙතනින් ගිහිල්ලා එතනට යන්න වැන්දබෝ ගාවට යාට මම කියලා තියෙනවා මේක බලන්න කියලා. ඉතින් හරි පුදුමයි. එලියා ගිහිල්ලා මේකට කීකරු වෙලා එලියා අත්දකින්න දෙවියන් වහන්සේගේ අසීමිත බලය සහ සැපීම. ඒ වගේම අපි දකිනවා මේ වැන්දබු කාන්තාවට දෙවියන් වහන්සේගේ පුදුමාකාර ප්‍රසාදයක් තිබුණා. අපි දකිනවා ලූක් සුභාරංචි 4:25-26යි මතෙව් 10:41 මාර්ක් 12:43-44යි. ඒ බයිබල් පදවල අපිට සිහිපත් කරලා දෙනවා ඉතා වැදගත් කාරණාවල් කීපයක්. හිතෝපදේශයේ 3:5-6 කියන ඔබේ නුවණේ පිහිටන්නේ නැතුව මුළු සිතින් ස්වාමීන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන ඔබේ සියලු මාර්ගදී උන්වහන්සේ සලකන එවිට උන්වහන්සේ ඔබේ මාවත් සමතලා කරනවා කියලා. ලූක් 4:25-26 කියන සැබෑවක් ඔබට කියනවා එලියාගේ දවස්වලදී 3 අවුරුදු සමසක් අහස පියවි රට මුල්ලේ මහත් සාගතයක් පැවති කල ඊශ්‍රායල් බොහෝ වැන්දබුවන් සිටියේ. නමුත් සීදොන් දේශයේ සරපත්ති වැන්දබු ස්ත්‍රියක් වෙතට මිස ඔවුන්ගෙන් කිසිවෙක් වෙතට එලියා යවනු නොලැබුසේක කියලා. ඉතින් ඒක නිසා මේ බයිබල් පදවල අපිට මතක් කරලා දෙන්න බලන්න මේ වැන්දපු කාන්තාව මොනතරම් ආශිර්වාදයක් ලැබූ කාන්තාවක්ද කියලා. මොනතරම් ආශිර්වාදයක් ලැබූ කාන්තාවක් වුණාද මේ වැන්දබුව. ඔබ කැමතිද දෙවියන්වහන්සේගේ එලිතරව වෙලා තියෙන අනාවරණය වෙලා තිබෙනා ඔය කැමැත්තට කීකරු වෙන්න කැමතිද? මම නැත්නම් ඔබ ඒකත් එක්ක රණ්ඩු කරනවද? ඒක සමහරකට මේ සාමාන්‍ය දැනුම ඉක්මවා ගිය එකක් වෙන. ඒකයි මේ බයිබලයේ කියන්නේ හිතෝපදේශය 3:5-6 සියල්ලේදී උන්වහන්සේව විශ්වාස කරන්න කියලා. ඔබගේ මාර්ගය අතහැරලා මුළු සිතින් විශ්වාස කරන්න කියලා. මුළු මාර්ගවලදී උන්වහන්සේව සලකන්න කියලා. ඒකයි කියන්නේ. එතකොට උන්වහන්සේ ඔබගේ මාවත් සමතලා කරලා දෙනවා කියලා. ඉතින් මේ බොහෝ දේවල් ඔයාට මටයි තේරෙන්නේ නැහැ. හැබැයි අපි කීකරු වුණොත් මේ එලිදරව් වෙන වචනයට එතකොට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔබයි මමයි කරා ඇවිල්ලා අපි උපව කරගෙන යයි. ප්‍රේමවන්ත සහෝදරය සහෝදරී ඔබ සූදානම්ද දෙවියන් වහන්සේගේ එලිදරව් වෙලා තිබෙන්නා වූ කැමැත්තට කීකරු වෙන්න ඒක වට තේරුම් නැතත් ඒක ලොකු මිලක් ගෙවන්න සිද්ධ වුණා වුණත් ඒක ගොඩක් වේදනාවල් වලට මුහුණ දෙන්න සිද්ධ වුණා වුණත් දෙවියන් වහන්සේගේ එලිදරව් වුණා වූ කැමැත්ත කරන්න ඔබ කැමතිද? ඒක අපි ඉතා පැහැදිලිව ඉගෙන ගන්නා පාඩමක් එලියාගේ මේ කතාව තුළ. ආහබ් ගාවට යන එක, ආහබ් ගාවින් යන එක, එතනින් ආපහු සරෆත් වලට යන එක, මේ ඔක්කොම අමාරු තීරණ. වේදනාව ගෙන දීපු තීරණ. හැබැයි එලියා සන්තෝෂයෙන් කීකරු වුණා වූ තීරණ. ඒකයි එලියාගේ ජීවිතේ ඒ තරම් බයිබලයේ
උසස් කොට කතා කරන්නේ. එයා දෙවියන් වහන්සේට කීකරුව ජීවත් වෙච්ච මිනිස්සෙක් හැටියට එයා අහස පියවුවා. අවුරුදු 3මාරක් වැස්සේ නැහැ. එයාගේ වචනේ ආපහු වෙනකම්. දෙවියන් වහන්සේට ආශිර්වාද කෙරුවා. දෙවියන් වහන්සේත් එක්ක හිටියා. දෙවියන් වහන්සේ ඔබගේ මගේ කැපවීම වෙන්වීම උන්වහන්සේ උදෙසා කළා තිබෙන කැපවීම වෙන්වීමට ගෞරව කරන දෙවි කෙනෙක්. පිලිපි 4:19 අපිට කියන්නේ ඒකයි. පිලිපි 4:19 කියන දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ තුළ තමන්ගේ තේජසී සම්පතේ ප්‍රකාශයට අපි සමගේ සියලු හිඟකම් ඔබ සමගේ සියලු හිඟකම් සම්පූර්ණ කරනවා කියලා. ඒ නිසා මේ වචනේ විශ්වාස කරන්න මගේ සහෝදරය සහෝදරිය විශ්වාස කළ එකද වෙන ආශිර්වාදය ලබන්න. සමහරක් වෙලාවට මම ඔබට මුලදී කිව්වා දෙවියන් වහන්සේ අසාමාන්‍ය ආඥාවල් දෙනවා කියලා. තවත් සමහර අවස්ථාවල සමිඳුන් අමුතු උපකරණ භාවිතා කරනවා. අපෝ බල ගැනීමේදී යේසුස් වහන්සේ සාමාන්‍ය ක්‍රමවලට සීමා වෙලා නැහැ. අපිව බලා ගැනීමේදී. දැන් බලන්න කපුටෝ කියලා කියන්නේ මේ අපේ කපුටෝ ඔයා දන්නවනේ කපුටෝ ඇවිල්ලා මාංශ භක්ෂිකයෝ. කපුටෝ ඇවිල්ලා හරිම මේ අපිරිසිදු සතෙක් කපුටා අපිරිසිදු සතෙක්. කපුටාගේ මාළු මොකෙක්වත් කන්නේ නැහැ කියලා කියනවා. කපුටා අපිරිසිදු සතෙක්. ලෙවි කතාවේ 11:13-15 හිතෝපදේශයේ 30:17 වෙනි පාගන්තිය අපිට මතක් කරලා දෙනවා. අනිත් එක මේ වැන්දබුවෝ කියන එක. බලන්න ඒක හරිම අසරණ තත්වයකට පත් වෙලා සිටියා වූ කෙනෙක් ගැන කතා කරන්නේ වැන්දබුව. වැන්දබුවට කියන දෙවියන් වහන්සේ බලාගන්න මගේ සේවකයව කියලා. ප්‍රොපේතවරයා. එයාට මුකුත් තිබුණේ නැහැ බෙදා ගන්නත්. ඒ දෙවියන් වහන්සේ එයත් එක්ක සිටිය නිසා කිසි අඩුවක් එයාට උනේ නැහැ කියලා බයිබලයේ කියනවා. දෙවියන් වහන්සේ කවදාවත් සීමා නැහැ. සාමාන්‍ය විදිහට දේවල් කරලා ඔබ බලා ගන්න. සමහර අවස්ථාවලදී උන්වහන්සේ ඔබගේ සැපීමේ මාර්ග වෙනස් කරනවා. සැපීමේ මාර්ග වෙනස් කරනවා. කොහොමද සැපීමේ මාර්ග වෙනස් කරන්නේ? හිතෝපදේශයේ 38:9 කියනවා වංචාවත් බොරුවත් මගෙන් දුරු කරන්න මා පූර්ණව ඔබ එපා කර ස්වාමීන් වහන්සේ කවුදයි නොකියන පිණිස මා දිලිඳු සොරකම් නොකරන පිණිස සොරකම් කොට මාගේ දෙවියන් වහන්සේගේ නාමයට අගෞරව ලෙස සඳහන් නොකරන පිණිස මට දිලිඳුකමත් පොසත්කමත් දෙන්න එපා මට සුදුසු කෑම වලින් මාව පෝෂණය කරන්න කියලා. හිතෝපදේශයේ 38:9 පදවල මේ කතුවරේ එළෙන. කියන්නේ දෙවියන් වහන්සේ සමහරක් වෙලාවට මේ සපයන ආකාරයන් වෙනස් කරනවා. අපි හිතන විදියට නෙමෙයි. දැන් පාවුලුතුමාට ප්‍රශ්නයක් ආවා. දෙවනි කොරින්ති 12:9-10 උන්වහන්සේ මාගේ කරුණාව ඔබට සෑහිය. මක් නිසා දුර්වලකමේදී මාගේ බලය සම්පූර්ණ වන්නේ මට කීසකේ. බැවින් ස්වාමීන් ක්‍රිස්තුස් වහන්සේගේ ශක්තිය මා කෙරෙහි පිහිටන පිණිස මාගේ දුර්වලකම් ගැන ඉතා සන්තෝෂයෙන් පාරට්ටු කරන්නෙමි. එහින් ක්‍රිස්තුස් වහන්සේ උදෙසා පැමිණෙන දුර්වලකම් වලටත් අන්තරාය වලටත් හිඟකම් වලටත් පීඩා වලටත් විපත්ති වලටත් ප්‍රසන්නව සිටිමි. මක් නිසාද මම දුර්වලව සිටින කල්ම ශක්තිමත්ව සිටිමි. අද දවසේ උගන්වන බොරු ගුරුවරයෝ කියලා දෙනම දෙයක් තමයි මේක. විපත්ති එන්න බෑ, දුර්වලකම එන්න බෑ, අන්තරායවල් එන්න බෑ, හිඟකම් එන්න බෑ, පීඩාවල් එන්න බෑ. පාවුල්තුමා කියන ඒවා එනවා, ඒවා අපම මං ඒවට ප්‍රසන්න වෙන්නවා කියලා. කාමද විශ්වාස කරන්නේ? දෙවියන් වහන්සේගේ වචනේ තියෙන දේද? නැත්නම් කොහේ හරි ඉන්න හොරෙක්, බොරුකාරයෙක් ඔබට කියලා දෙන දේද ඔබ විශ්වාස කරන්නේ? මොකද්ද ඔබ විශ්වාස කරන්නේ? ඒක තමයි අපේ මිනිස්සු විනාශ වෙන්නේ වචනය නොදන්න කමින්. ඉතින් ඕනේ බොරුකාරයෙක් ඇවිල්ලා කිව්වම කට අරගෙන අහගෙන ඉන්න ඔක්කොම ගිල ගන්නවා. ලූක් 12:21 වෙනි පදේ අපිට මතක් වෙනවා අර පොසත් මිනිස්සයා නේද? එයා කිව්වා මේ තියෙනව ඔක්කොම කඩලා මම රැස් කරනවා මේ ගබඩාවල් ඔක්කොම ලොකු කරනවා මේ අස්වැන්න ගොඩක් වැඩි. දෙවනාසේ කිරියා පොසත් නොවියාටම වස්තු රැස් කරගත්ත නිසා මොනවාද යාට උනේ? ඔක්කොම දාලා යන්න උනා. අද මිනිස්සු බොහෝම අමාරුවෙන් අනිත් ඒගොල්ලන්ට ගිනි ගෙඩි දිදි හම්බ කරනවා, රැස් කරනවා. අන්තිමට මුකුත්ම නැතුව දාලා යනවා. ඇයි ඒ වගේ අඥානෙ වෙන්නේ? මේ වචන අහගන්න, මේ වචන අහලා මේවට යටත් වෙන්න, මේවට කීකරු වෙන්න. දෙවියන් වහන්සේ මේ එලියා එයාට දැන් ඔය ගාව ඉන්නකොට දැන් ඔය හිඳෙන්න පටන් ගත්තා. ඔය හිඳෙන්න පටන් ගත්තාම එලියා පොඩ්ඩක් කලබල වෙන්න ඇති. මම හිතනවා එලියා කලබල වෙන්න. දැන් මොකද කරන්න යන්නේ? වතුර හිඳෙන්න යන්නේ කියලා. හැබැයි ඒත් එලියා එතන හිටියා දෙවියන් වහන්සේගේ වචනේ යට ආපහු එනකම්. දෙවියන් වහන්සේට ඕනේ උන්වහන්සේ විශ්වාස කරන්න. ඔයක් විශ්වාස කරන්න නෙමෙයි. වෙන සැපේන මාර්ගයක් විශ්වාස කරන්න නෙමෙයි. අරයා දෙයි මෙයා දෙයි කියලා විශ්වාස කරන්න නෙමෙයි. දෙවියන් වහන්සේට ඕනේ ඔබ උන්වහන්සේව විශ්වාස කරන්න.
එක එක්කෙනා විශ්වාස කරන්න එක එක දේවල් එක එක කාල සීමාවල එක එක ඍතුන් විශ්වාස කරන්න නෙමෙයි. උන්වහන්සේව විශ්වාස කරන්න. උන්වහන්සේට ඕනේ ඔබ උන්වහන්සේව විශ්වාස කරනවා දකින්න. මොකද අනිත් ඔක්කොම සපේන මාර්ගයන් වේලෙන්න පුළුවන්. අනිත් ඔක්කොම සපේන මාර්ගයන් නටබුන් වෙන්න පුළුවන්. අනිත් ඔක්කොම සපේන මාර්ගයන් ඔබ අසමත් කරන මාර්ගයන් වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේ කවදාවත් අසමත් වෙන්නේ නැහැ. උන්වහන්සේගේ සැපයීම කවදාවත් නවතින්නේ නැහැ. දෙවියන් වහන්සේ විශ්වාසවන්තයි. උන්වහන්සේ බොහෝ වෙලාවට අපිව එක පියවරෙන් පියවර තමයි ඉස්සරහට ගෙනියන්නේ. එක පාටම දඩස් කාලා අපිව අතාරින්නේ නැහැ දේවල් වලට. පියවරෙන් පියවර ඔබ ඒකට කීකරු වෙනකොට ඔබ ඉස්සරහට ගෙනියනවා. ඒකට කීකරුනකොට ඔබ ඉස්සරහට ගෙනියනවා. ඒ කීකරුකම තමයි මූලික. දැන් එලියාගේ ජීවිතේ අපි දකින්නේ ඒකයි. මුළු කීකරුකම. වැන්දඹුගේ ජීවිතේ අපි දකින්නේ මුළු කීකරුකම. කපුටුවන්ගේ ජීවිතවල අපි දකින්නේ මුළු කීකරුකම. අහසේ වචනය කිව්ව ගම මුළු කීකරුකම. ආයි වචනයක් බලන්න ස්වභාව ධර්මය කියලා මිනිස්සු කියනවා මේ ඔක්කොම ස්වභාව ධර්මය කියන. මේ ස්වභාව ධර්මය කියන්නේ දෙවියන් වහන්සේගේ සේවකයා. ඒකනේ යේසුස් වහන්සේ මුහුද යනකොට මුහුදට අණ කරේ රැළ ගහගෙන එනකොට කුණාටු එනකොට. ස්වභාව ධර්මය කියන්නේ දෙවියන් වහන්සේගේ සේවකයා. ස්වභාව ධර්මය කියන්නේ දෙවියෝ නෙමෙයි. ස්වභාව ධර්මය අපිට හොඳ පාඩමක් උගන්වනවා කියලා තමයි මේගොල්ලෝ කියන්නේ මිනිස්සු අදනේ. ඒ ඉතින් වචනේ දන්නේ නැත්නම් ඒගොල්ලෝ වෙන මොනවා කියන්නේද? දෙවියන් වහන්සේ දවසින් දවස පියවරෙන් පියවර උන්වහන්සේ අපිට යා යුතු මඟ පෙන්වනවා. කීකරු වෙන්න උන්වහන්සේට. විශ්වාස කරන්න උන්වහන්සේව. තුන්වෙනි සහ අවසාන කාරණා මම ඔබත් එක්ක කියන්න කැමතියි. දැන් මොකද්ද පළවෙනි කාරණාවල් දෙක අපි ඉගෙන ගත්තේ? පළවෙනි එක අපි කිව්වා දෙවියන් වහන්සේ ඔබට සපයනවා. අඩුවක් නැහැ. ස්වාමි වූ දෙවියන් වහන්සේ ඔබට සපයනවා. උන්වහන්සේට පුළුවන් ඔබගේ සියලු අවශ්‍යතාවයන් ඉෂ්ට කරන්න. උන්වහන්සේ දවසෙන් දවස ඔබගේ අවශ්‍යතාවයන් සපයනවා. උන්වහන්සේ මෙතෙක් කල් ඔබට සපයලා තියෙනවා. එහෙනම් ඉදිරියටත් උන්වහන්සේ සපයනවා. දෙවෙනි කාරණාව අපි ඉගෙන ගත්තේ උන්වහන්සේ ඔබගේ ඇදහිල්ල සෝදිසියට ලක් කරමින් ශක්තිමත් කරනවා දවස ගානේ කියලා. ඒකේ බලන්න සමහරක් වෙලාවට ඒ ඇදහිල්ල ශක්තිමත් කරන්න උන්වහන්සේ අසාමාන්‍ය ආඥාවල් ඔබටයි මටයි දෙනවා. සමහරක් වෙලාවට අසාමාන්‍ය දේවල් උපකරණ උන්වහන්සේ පාවිච්චි කරනවා. අර කපුටුවන් වගේ නේද? ඊට පස්සේ අපි ඉගෙන ගත්තේ සමහරක් වෙලාවට දෙවියන් වහන්සේ සපයන මාර්ගයන් වෙනස් කරනවා. එදා කපුටුව පාවිච්චි කරුවා එළියට සපයන්න, ඔය පාවිච්චි කරුවා වතුර දෙන්න. ඊට පස්සේ සරපත්වල වැන්දඹු කාන්තාව පාවිච්චි කරුවා. එළියගේ අවශ්‍යතාවයන් සපුරා ගන්න. උන්වහන්සේ විශ්වාසවන්තයි. තුන්වෙනි සහ අවසාන කාරණේදී අපි දකින්නේ දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සෙනඟ කෙරෙහි උන්වහන්සේගේ බලය සීමා රහිතව ක්‍රියා කරවන්නා වූ දෙවි කෙනෙක්. 17 ඉඳලා 27 ඉක්බිති මෙයින් පසු ගෙදර ස්වාමි දුවේ ස්ත්‍රියගේ පුත්‍රයා රෝගාතුර විය. ඔහුගේ රෝගය කොපමණ බලවත් වී දයතොත් ඔහු තුල හුස්ම නැති විය. එවිට එළියට කතා කොට දෙවියන් වහන්සේගේ මිනිස්ය ඔබගෙන් මට කම මොකද? මාගේ පාපයේ සිහි කරවන්ටත් මාගේ පුත්‍රයා මරන්ටත් මා ළඟට ආයේද එළියට කීවාය. ඔහුද ඔබේ පුත්‍රයා මට දෙන්නයි යට කියා ඇගේ ලයෙන් ඔහු රැගෙන තමා විසු උඩුමහලට ගෙන ගොස් තමාගේ ඇඳේ ඔහු තැබුවේය. තවද ඔහු ස්වාමීන් වහන්සේට යාඥා කරමින් මාගේ දෙව් ස්වාමීන් වහන්සේ මට නවාතැන් දුන් වැන්දබෝගේ පුතා නැසීමෙන් ඔබ හැට විපතක් පැමිණෙ වූසේක්ද කියා තුන් වරක් ළමයා පිට දිගා වී ස්වාමීන් වහන්සේට යාඥා කරන මාගේ දෙව් ස්වාමීන් වහන්සේ මේ ළමයාගේ ප්‍රාණය නැවත ඔහු තුලට පැමිණේවායි කීවේය. ස්වාමීන් වහන්සේ එලියාගේ හඬට ඇහුම්කන් දුන්සේක. ළමයාගේ ප්‍රාණය නැවත ඔහු තුලට පැමිණ ඔහු ජීවත් වුණේ. එලියා ළමයා රැගෙන උඩුමහලින් ගෙනවිත් මවුට දී මෙන්න ඔබේ පුතා ජීවත් සිටියයි කීවේය. ස්ත්‍රියද ඔබ දෙවියන් වහන්සේගේ මිනිසෙක් බවත් ඔබගේ මුඛයේ තිබෙන ස්වාමීන් වහන්සේගේ වචනේ සැබෑ බව දැන් දනිමි එලියට කීවාය. දැන් බලන්න අපි මේ යන ගමනේදී මේ ඇදහිල්ලේ ජීවිතය විශාල අමාරුකම් හරහා අපිට යන්න තියෙන ජීවිතයක්. ඇදහිල්ලේ ජීවිතය. ඇදහිල්ලේ ජීවිතය විශාල අමාරුකම් නැතුව නෙමෙයි. බොරු ගුරුවරු උගන්වපුවම දේවල් ඔක්කොම හරියට වෙන්න ඕනේ කියලා. ඒවා විශ්වාස කරන්න එපා. හොඳ ඇදහිල්ලේ ඉන්නා වූ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න විශාලයි. හැබැයි ඒගොල්ලෝ ඒවා පහු කරගෙන යනවා ජයග්‍රහණය කළා. අනිත් ඒගොල්ලන්ට ආදර්ශයක් දීලා. ඇදහිල්ලේ ජීවිත විශාල අමාරුකම් එක්ක යන ජීවිතයි. ඒකයි යාකෝබ් පොතේ අපි දකින්නේ 1:1 දෙවෙනි පදයයි තුන්වෙනි පදයයි. මාගේ සහෝදරනි ඔබ සමග ඇදහිල්ල සෝදි කිරීමේ ශාන්ති ගුණය උපදින බව දැන අනේකාකාර පරීක්ෂාවලට වැටෙන කල ඒ සියල්ල ප්‍රීතියක් යයි සිතන්න.
කරදර එනකොට ඇදහිල්ල තියෙනවා නම් එහෙම වෙන්න බෑ. ඇදහිල්ල තියෙනවා නම් මෙහෙම වෙන්න බෑ. ඇදහිල්ල තියෙන නිසා අපිට එහෙම ප්‍රශ්න පීඩාවල් එන්න බෑ. ඕවා තමයි ඔය බොරු කාර්යය උගන්වන්නේ අද දවසේ ඉඳගෙන මිනිසුන් අමාරුවේ දාන්න. 17 වෙනි පදය 20 වෙනි පදය අපිට බයිබලයේ මතක් කරලා දෙනවා මේ ස්ත්‍රියගේ මේ කවුද 17 වෙනි පදයේ එලියා අපිට මතක් කරලා දෙනවා ඉක්බිති මෙයින් පසු ගෙදර ස්වාමී පුත්‍රයාගේ රෝගාතුර විය. ඔහුගේ රෝගය කොපමණ බලවත් වියතොත් එයාගේ හුස්ම නැතුව ගියා මැරුණා කියලා. ඒ කියන්නේ මේ කාන්තාව මේ වැන්දපු කාන්තාව දෙවියන්සේගේ බොහෝ ප්‍රසාදයට ලක් වෙච්ච මිනිස්සෙක්. ඒත් බලන්න ගියාට වෙච්ච දේ. එයා ඇදහිල්ලෙන් දෙවියන්සේට කීකරු වෙච්ච මිනිස්සෙක්. ඒත් බලන්නකො මේ විශාල අමාරුකම යාට ආපු. වදන්නද 20 වෙනි පදේ අපිට ආපහු මතක් කරලා දෙනවා. ස්වාමින් වහන්සේට යාඥා කරමින් මාගේ දෙවි ස්වාමීන් මට නවාතැන් දුන් නැන්දබුගේ පුතා නැසීමෙන් ඔබ හැට විපතක් පැමුණුසේක්ද කියලා තුන් වරක් යාඥා කොට ළමයා පිට දිගාම. එතකොට ඒ ළමයාට ආපහු එයාගේ ආත්මය එයා වෙතට ආවා කියලා බයිබලයේ තියෙනවා. දැන් මේ ඇදහිල්ලේ ජීවිතයේ විශාල අමාරුකම් වලට ඔබටයි මටයි මුහුණ දෙන්න වෙනවා. මේවා තුලින් තමයි ඔබට මට ඉගෙන ගන්න තියෙන්නේ. බලන්න බයිබලයේ කියනවා යේසුස් වහන්සේ ගොඩක් වේදනාවල් හරහා ඉගෙන ගත්තා කියලා. හෙබ්‍රේව 5:8 උන්වහන්සේ පුත්‍රයෙක්ව සිටි නමුත් Taman විඳ දේවලින් කීකරුකම ඉගෙන ගත්තා කියලා. විඳ වේදනාවල් වලින් කීකරුකම ඉගෙන ගත්තා. යේසුස් ස්වාමින් වහන්සේ එහෙම කෙරුවා නම් මොකක්ද අපේ මේ මිනිස්සු කියලා දෙන්නේ අද දවසේ මිනිස්සුන්ට? මේකේ කියනවා යේසුස් වහන්සේ විඳ දේවල් වලින් කීකරුකම ඉගෙන ගත්තා කියලා. මිනිස්සෙක් හැටියට 100%ක්. උන්වහන්සේ 100%ක් මිනිස්සයයි 100%ක් දෙවියන් වහන්සේ. ඉතින් මේකෙදී අපිට ස්වාමින් වහන්සේගේ වචනේ මතක් කරලා දෙන මේ යහපත් දේ. ඇදහිල්ලේ ජීවිතය කරදර නැතුව නෙමෙයි. අනිත් එක මේ ව්‍යසනකාරී තත්වයන් එනකොට දෙවිඳුන්ගේ යහපත් බව හා ਸਰවබලධාරීත්වය ප්‍රතික්ෂේප කරන කාරණයක් දෙක. දෙවියන්සේ යහපත් නෑ උන්වහන්සේ යහපත් නම් කොහොම වේද? අර ඉන්න එක මිනිස්සු ඔය ඇවිල්ලා කතා කරලා කියන්නේ නේ. එක මිනිස්සු කතා කරලා ඔය කියන්නේ දෙවියන්සේ ඉන්නවද? දෙවියන්සේ ඉන්නවා නම් මෙහෙම වෙන්න පුළුවන්ද? දෙවියන්සේ මිනිස්සු කොහොම කෑගවත් දෙවියන්සේගේ ਸਰවබලධාරීත්වය ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ප්‍රතික්ෂේප වෙනවා මිස දවසකදී. මොකද දෙවියන් වහන්සේ. එපිස පොතේ 1:11 වෙනි පදේ අපිට මතක් කරලා දෙනවා. එසේ Tamanගේ කැමැත්තේ මන්ත්‍රණය හැටියට සියල්ල සිද්ධ කරන්නා වූ තනන් වහන්සේ නියමයේ ප්‍රකාරයට අප පෙර නියම කරනු ලැබ ක්‍රිස්තුස් වහන්සේ තුළ උරුමයක් වී සිටිනවා කියලා. උන්වහන්සේගේ කැමැත්තේ මන්ත්‍රණය හැටියට සියල්ල සිද්ධ වෙනවා. මොකද උන්වහන්සේගේ කැමැත්තේ මන්ත්‍රණය අපිට යහපත්ම මන්ත්‍රණයයි. උන්වහන්සේ ඒකට අනුවයි දේවල් සිද්ධ කරන්නේ. ඒක තමයි මේ වචනේ අපිට පැහැදිලි කරන්නේ. ඒවා පෙර නියම කරනු ලැබ ක්‍රිස්තුස් වහන්සේ තුළ උරුමයක් අපිට තිබෙන දේවල් කියලායි බයිබලයේ අපිට සිහිපත් කරලා දෙන්නේ. එනිසා මගේ ප්‍රේමවන්ත සහෝදරය සහෝදරිය දෙවියන් වහන්සේ ඉඩ හරිනවා නරක දේවලුත් සිද්ධ වෙන්න සමහරක් වෙලාවට. බලන්න ජෝබ්ට වෙච්ච ප්‍රශ්න ඔබ දන්නවනේ. ජෝබ් පොත කියවලා තියෙනවනේ. ජෝබ්ගේ කතන්දරේ. ඒක කියනවනේ ජෝබ් අන්තිමට මේ ඔක්කොම ප්‍රශ්න වලට පස්සේ පළවෙනි පරිච්ඡේදයේ 21 වෙනි පදේ කියනවා නග්නව මාගේ මව් කුසෙන් මම ආවා එසේම නග්නව හැරී යනවා ස්වාමින් වහන්සේ දුන්නා උන්වහන්සේ ගත්තා ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා කියලා. එයා ස්තුති කෙරුවා. ඒ වුණාට දෙවෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ ආගේ භාර්යාව ඇවිල්ලා යාට කිව්වේ මොකද්ද? ඊට ඉස්සෙල්ලා දෙවියන් වහන්සේගේ මේ වචනේ කියනවා යෝබ්ට ඇවිල්ලා යාගේ භාර්යාව ඇවිල්ලා කියනවා ඔබ මේ දෙයියෝ කී ඉන්න එපා සාප කරලා මැරලා ඵලයන් කියලා දෙයියන්ට. ජෝබ් ඊට පස්සේ උත්තර දෙනවා 2:10 එහෙත් ඔහු යට කතා කොට ඔබ අඥාන ස්ත්‍රීගෙන් කෙනෙක් කතා කරන්නක් මේ කතා කරන්නේ අපි දෙවියන් වහන්සේගේ අතින් යහපත පිළිගනිමු නම් අයහපතත් පිළිගන්න ඕනෑ නොවේදයි කීවේය. මේ සියල්ලදී යෝබ් වචනෙන් පව් කළේ නැත. බලන්න මේ දෙවියන් වහන්සේ මේ දේවල් ඔක්කොම පාලනය කරන බව ඔබ විශ්වාස කළොත් ඔබට කොයි තරම් ප්‍රීතිමත් ශක්තිමත් ජීවිතයක්ද තියෙන්නේ කියලා. දෙවියන් වහන්සේ සමාකාර මේ නරක දේවල් සිද්ධ වෙන්න ඉඩ හරිනවා. ද්විතීය කතාව. යෝබ් ආමොස් පොතේ 3:6 කියන යම් නුවරක හොරණෑ පිම්බාම සෙනඟ බය නොවන්නේද? ස්වාමින් වහන්සේ ලොපෙමන වූ විපත්තියක් නුවරකට ඇත්තේද? ඊට පස්සේ ද්විතීය කතාවේ 32:39 කියනවා. ඉතින් මා පමණක් උන්වහන්සේ බවත් මා මිසන් දෙවි කෙනෙක් නැති බවත් බලන්න. නසන්නේ ජීවත් කරන්නෙත් මමයි. මම තුවාල කළෙමි මම සුව කරමි. මගේ අතින් ගලවන්න පුළුවන් කිසිවෙක් නැත්තේය. 1 සාමුවෙල් 2:6 කියන ස්වාමීන් වහන්සේ නසනසේක ජීවත් කරනසේක මිනිවලට පමුණනසේක එයි නැගිටුවනසේක කියලා. මේ දෙවියන් වහන්සේ යහපත් දේ
පමණක් නෙමෙයි අයහපත් දේත් සිද්ධ වෙන්න සලස්වන දෙවියන් වහන්සේ ඉදහරණ දෙවියන් වහන්සේ. යසාය 45:7 කියන එළිය සාදන්නේ අන්ධකාරය උපදවන්නේ සමාදානය දෙන්නේ විපත උපදවන තනන් වහන්සේ මමයි. මම මේ සියල්ල සිදු කරන ස්වාමීන් වහන්සේ කියලා කියන උන්වහන්සේ බාර ගන්නවා ඒක. මමයි කරන්නේ මේවා කියලා. එනිසා මගේ ප්‍රේමාන්ත සහෝදර සහෝදරි මේ කාරණාවල් වලදී අපි දකින්නේ දෙවියන් වහන්සේ සමහරක් වෙලාවට ඉදහරන නරක දේවල් වලටත් සිද්ධ වෙන්න. උඩා ඉදහරිනවා. මොකද උන්වහන්සේගේ සම්පූර්ණ පාලනය තුල ඒ දේ සිද්ධ වෙන්නේ. සම්පූර්ණ පාලනය තුල උන්වහන්සේගේ ਸਰව බලධාරීත්වය තුල ඒ දේ සිද්ධ වෙන්නේ. බොහෝ වෙලාවට මේ මිනිස්සු හිතුවා මේ මං අර ඉස්සෙල්ලා කිව්වා වගේ COVID-19 එක ඇවිල්ලා දෙවියන්වහන්සේගේ උදහස දෙවියන්වහන්සේගේ විනිශ්චය කියලා. නෑ මම කියන්නේ ඒක දෙවියන්වහන්සේගේ විනිශ්චය නෙමෙයි ඒක අපේ ජීවිතේ කොටස අපි මේ වැටුණු පොළොවේ ජීවත් වෙලා යනවා මිනිස්සු හැටියට සිද්ධ වෙන්නා වූ දේවල් කියලා. බාන්නේ යොහන් 9:1-3ට යේසුස් වහන්සේ යද්දී උපන්දා පටන් අන්ධව මිනිසෙක් දුසේක උන්වහන්සේගේ ගෝලයේ රබ්බී මොහු අන්ධව ඉපදීමට පව් කළේ කවුද? මොහුද මොහුගේ මව්පියෝද යේසුවයි. යේසුස් වහන්සේ උත්තර දෙමින් දෙවියන් වහන්සේගේ ක්‍රියා මොහු කෙරේ ප්‍රකාශ වෙන පිණිස මොහුවත් මොහුගේ මව්පියන්වත් පව් කළ නිසා නෙවෙයි. දෙවියන් වහන්සේගේ ක්‍රියා ඔහු තුල ප්‍රකාශ වෙන පිණිසයි ඒ දේ සිද්ධ වුණේ කියලා දෙවියන් වහන්සේගේ වචනේ අපිට මතක් කරලා දෙනවා. දෙවියන් වහන්සේ විනාශකාරී දේවල් සමහරක් වෙලාවට ව්‍යසනයන් උන්වහන්සේ බලන්න ඒවා තුල උන්වහන්සේට ඉතා යහපත් අරමුණක් තියෙනවා. යහපත් අරමුණක්. ඒකයි බයිබලයේ අපිට කියන්නේ ඇදහිල්ලෙන් මේ සියල්ලේදී සියලු දේ ගැන ස්තුති කරන්න කියලා. සියල්ලේදී ස්තුති කරන්න. මක්නිසාද ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබ සෑම ගැන දෙවියන් වහන්සේගේ කැමැත්ත මේකයි කියලා. ඉතින් මේ වචනේ ඔබ අල්ලගන්න. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කොට ඒ අවබෝධය දෙනසේක්වා. ඇයි දෙවියන් වහන්සේ ව්‍යසනයන් විපත්ති වලට ඉඩ හරින්නේ? යොහන් 11:4 ක්‍රියා 20:10 9:40 ලූක 7:14 8:54 යාකෝබ් 5:16 1 පේදුරු 3:12 මේ බයිබල් පදවල ඉතා පැහැදිලිවම අපිට සිහිපත් කරලා දෙනවා මේ වචන ඔබට කියවන්න පුළුවන්. දැන් යොහන් 11:4 නමුත් යේසුස් වහන්සේ යසා ලාසරස්ගේ මරණය ගැන රෝගයේ මරණය පිණිස නොව එයින් දෙවියන් වහන්සේගේ පුත්‍රයා මහිමයට පමුණවන ලබන පිණිස දෙවියන් වහන්සේගේ ගෞරවය සඳහා ඒ කීසේක. ඊතුරු බයිබල් පද ඔක්කොගෙම කියන්නේ බයි. අර පාවුලතුමා දේශනා කරනකොට වැටිලා මැරුණු මිනිස්සයා. ඊට පස්සේ ක්‍රියා 9:40 අපි දකිනවා අර පේතුරු යනකොට අර මිනිය මේ තබිතා කියන අර දරුවෙක්ව නැගිටවපු එක. එයා සල්ලා පේතුතුමා යවසුව කරනවා. ඊට පස්සේ අපි දකිනවා දෙවියන් වහන්සේ ලූක් 7:14 අර දෙනට අත ගැසුවාම උසලාගෙන යන අය නැවතුණා. උන්වහන්සේ යවුවනේ නැගිටින්න කියලා කිව්වා මේ යවුවනේ නැගිට්ටා. ලූක 8:54 කියන උන්වහන්සේ යගේ අතාල්ලා යවුවනේ නැගිටින්න ශබ්ද නගා කිව්වා. ඒ දරුවා නැගිට්ටා. මේ ඔක්කොම දේවල් කරේ දෙවියන්ගේ මහිමය උදෙසා කියලා බයිබලයේ කියනවා. දෙවියන්ගේ මහිමය ඒක තුලින් බොහෝ මිනිස්සු උන්වහන්සේ කෙරේ අදහා ගත්තා කියලා. දෙවියන් වහන්සේ ඒකටයි මේ ව්‍යසනයන් වලට බොහෝ ඉඩ ඇරලා තියෙන්නේ. ඒක තුලින් දෙවියන් වහන්සේ මහිමයත් ගෞරවයත් ලබන පිණිස. ඕක එළියේ ඉන්න කෙනෙකුට තේරෙන්නේ නැහැ. ඕක ඇදහිල්ලට ඇවිල්ලා නැවත උත්පාදනය ලැබූ මිනිසෙකුට ඇරෙන්න එළියේ ඉන්න මිනිසෙකුට ඕක තේරෙන්නේ නැහැ. ඒකනේ ඔය එක මිනිස්සු ඇවිල්ලා එක කතාවල් ඔය දකින්නද Facebook එකේම ඇවිල්ලා එක මිනිස්සු කියන කතා. ඒකලන්ට ඒක තේරෙන්නේ නැහැ. මොකද මේවා ආත්මික ලෙස බෙමසන්න ඕනේ. ඉතින් ස්වභාවික මිනිස්සයාට මේවා මෝඩකමක් විතරයි. ඔබත් මේක අහගෙන ඉන්නකොට ඔබ නැවත උත්පාදනය ලැබූ කෙනෙක් නෙමෙයි නම් මේක ඔබට මෝඩකමක් විතරයි. එනිසා මගේ ප්‍රේමාන්ත සහෝදර සහෝදරිය දෙවියන් වහන්සේගේ මහිමාන්විත බලය ප්‍රකාශ වෙනවා මේ සියලු ක්‍රියාවන් තුළ. උන්වහන්සේගේ මහිමාන්විත ජයග්‍රහණයන් ප්‍රකාශ වෙනවා මේ සියලු ක්‍රියාවන් තුළ. යාකෝබ පොතේ 5:16 18 අපිට කියන එබැවින් ඔබ සමග වරද එකිනෙකාට කියාදී සුව ලබන පිණිස එකිනෙකා උසය යාඥා කරන ධර්මිෂ්ඨ මිනිසෙක් ඔප්පු කරන කනලව කනකොටගෙන මාද්දේ ඉෂ්ට වෙනවා. එලියා අප සමාන ගති ඇති මිනිසෙකු සිටිය නමුත් වැසි නොවසින පිණිස ඔහු උනන්දු කමින් යාඥා කෙරුවා. එවිට 3 අවුරුදු සමසක් රටට වැසි නොවැස්සා. ඔහු නැවත යාඥා කළේ. ඊට අහසින් වැසි පොළොව පළහට ගත්තා කියලා. මේ වචන මොනතරම් අනර්ගයිද? දෙවියන් වහන්සේගේ මහා බලවත් ක්‍රියාවල් බලන්න මේවා හරහා අර
අර වැන්දපු ස්ත්‍රියගේ ඇදහිල්ල කොයිතරම්නම් ශක්තිමත් වුණාද දෙවියන් වහන්සේ මේ කළා වූ ක්‍රියාවල් තුල. 24 වෙනි පදේ අපි දකිනවා. ඊට පස්සේ එයා කියනවා 24 වෙනි පදේ මම දන්නවා දැන් ඔබ දෙවියන් වහන්සේගේ මිනිස්සෙක්. මේක දෙවියන් වහන්සේගේ වචනේ ප්‍රකාරයටයි සිද්ධ වුණේ කියලා. ඒ ස්ත්‍රිය කතා කරලා ඒ වෙලාවේදී කියනවා. ඔබ දෙවියන් වහන්සේගේ මිනිස්සෙක් බවත් ඔබගේ මුඛයේ තිබෙන ස්වාමීන් වහන්සේගේ වචනේ සැබෑ බවත් දැන් දනිමි එලියට කීවාය. ප්‍රේමන්ත සහෝදරය සහෝදරිය. 1 පේදුරු 3:12 කියන මක්නිදා ස්වාමීන් වහන්සේගේ ඇස් ධර්මිෂ්ඨයන් කෙරෙහි උන්වහන්සේගේ කන් ඔවුන්ගේ කන්නලව දෙසට යොමා තියෙනවා කියලා. ඒගොල්ලෝ කරන කන්නලව උන්වහන්සේ අහනවා. ඔබ ඇත්තටම දෙවියන් වහන්සේ තුල අනිත් ඒගොල්ලන්ව නගා සිටවමින් ශක්තිමත් කරමින් ඒගොල්ලන්ට දෙවියන් වහන්සේ වෙතට ලං වෙන්න උදව් කරමින් දෙවියන් වහන්සේගේ අනපනත් වලට කීකරු වෙන්න උදව් කරමින් යන මිනිසෙක් නම් ඔබ ධර්මිෂ්ඨ මිනිසෙක්. එහෙනම් ඔබ කෙරේ උන්වහන්සේගේ සිත යොමු කළා තියෙන්නේ. ඔබව උන්වහන්සේ පාවිච්චි කරන්න යන උන්වහන්සේගේ මහිමේ උදෙසා. දෙවියන් වහන්සේට ප්‍රශංසාව වේවා. මම අවසන් කරන්න. අපි අද ඉගෙන ගත්තා කාරණාවල් තුනක් ප්‍රධාන. දෙවියන් වහන්සේ අපේ සැපයුම් කරු. උන්වහන්සේ අපිට සියලු අවශ්‍ය දේ දෙන්නා වූ දෙවිඳුන් හැටියට. දෙවියන් වහන්සේ දවසින් දවස ඔබගේ අවශ්‍යතාවයන් සපයනවා. ඒක විශ්වාස කරන්න. ඉස්සර එක කෙරුවා අදත් ඒක ඔබට කරන්න යනවා. දෙවෙනි එක දෙවියන් වහන්සේ වගේ ඇදහිල්ල සෝදිසි කරලා ඔබව ශක්තිමත් කරන්න යනවා. මේ ඇදහිල්ල සෝදිසි කිරීමේ අභ්‍යාසය අමාරු අභ්‍යාසයක්. එනිසා වචනේ හොඳට අල්ලගන්න. ඇදහිල්ල සෝදිසි කරන වෙලාවේදී දෙවියන් වහන්සේව දාලා පැනලා දුවන්නේ නැති වෙන්න. ඇදහිල්ල සෝදිසි කරන වෙලාවේදී ශක්තිමත් වෙන්න. උන්වහන්සේ කරා ඒ ඇදහිල්ල සෝදිසි කරන ඒවා එවන්නේ ඔබව ශක්තිමත් කරන්න. තුන්වෙනි අවසාන කාරණේ අපි දැක්කේ සමියන් වහන්සේ සෙනග කෙරෙහි උන්වහන්සේගේ බලය සීමා රහිතව ක්‍රියා කරනවා කියලා. සීමා රහිතයි උන්වහන්සේගේ බලය ඔබත් මමත් කෙරෙහි අපි ඇදහිලිවන්තයෝ හැටියට. ඉතින් ඒක නිසා දෙවි සමිඳානන් වහන්සේ එතුමන්ව විශ්වාස කර කීකරු වීමට තමයි එලියව කැඳෙව්වේ. ඔබවයි මාවයි කැඳවලා තියෙන්නේ. සර්ෆෙත්තිතිය වින්දබව කැඳෙව්වේ. කොහෙද හිටපු කපුටෝ ටිකෝ කැඳෙව්වේ. කීකරු වෙන්න. උන්වහන්සේ කියපු හඬට එක ලෙසින් කීකරු වුණා. ඒ කීකරුකම ඒගොල්ලන්ට ආශිර්වාදය ගෙනාවා. හැම වෙලාවෙම කීකරුකමයි ආශිර්වාදය ගෙන්නේ. ද්විතීය කතාව 28 වෙනි පරිච්ඡේදයේ කියවන්න. ඔය අකීකරු වුණොත් පද 54ක් තුල ඔබට මතක් කරලා දෙනවා සාප ජීවිතේට එන. කීකරු වුණාම පද 14ක කියන මේ ආශිර්වාද ඇවිල්ලා ඔබව පව කරගෙන යනවා කියලා. අකීකරු වුණාම පද 54ක් තුල කියලා දෙනවා මේ සාප ඔබට එනවා කියලා. ඉතින් ඒක නිසා මම කියන්නම් ඔබට දෙවි සමිඳානන් වහන්සේ උන්වහන්සේව විශ්වාස කර කීකරු වෙන්නයි ඔබවයි මාවයි කැඳවලා තියෙන්නේ. ඉතින් අද දවසේ මේ 80 වචන තුල ශක්තිමත් වෙන්න. රෝම 8:31-32 කියන එසේ වීනම් මේ කාරණා ගැන කුමක් කියමුද? දෙවියන් වහන්සේ අපේ පක්ෂයට සිටිනසේක් නම් හදන්න එපා උන්වහන්සේව ඔයාගේ පක්ෂයට ගන්න එහෙම. ඔයා උන්වහන්සේගේ පක්ෂයට යන්න ඕනේ. උන්වහන්සේ ඔයාගේ පක්ෂයට ඉන්නේ ඔයා උන්වහන්සේගේ පක්ෂයේ ඉන්නවා නම් විතරයි. අපට විරුද්ධ වන්නේ කවුද? තමන් වහන්සේගේම පුත්‍රයා ඉතුරු කර නොගෙන අප සියල්ලන් උදෙසා පාවා දුන්නා උතනන් වහන්සේ. පුත්‍රයා ඇතුළු අනිකුත් සියල්ල අපට නොදෙනසේක්ද? දෙවියන් වහන්සේට ස්තුතියි මේ වචනවලට. මේ වචනවලින් අපි එකිනෙකව ශක්තිමත් කරගමු අද උදෑසන. දෙවි පියාණනි අපි ඔබ වහන්සේට ස්තුති දෙනවා. ඔබ වහන්සේගේ අසීමිත කරුණාව දයාව අපිට අද දවසේත් අත්දකින්න අපිට ඇහෙන්න අපේ ජීවිත තුළ ඔබ වහන්සේ කරපු දේවල් අපිට සිහිපත් කරලා දුන්නට අපි ස්තුතියි කියනවා. සමිඳුනි යේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගේ නාමයෙන් අපි ඔබ වහන්සේගේ පාමුලට එනවා. අපි අද දවසේදී තේ ඇසූ වචනයට කීකරු වීමට අවශ්‍ය කරන්නා වූ පැතිකඩයන් සෝදිසි කර බලා ඒවා නිවැරදි කරගන්න හරි ගස්ස ගන්න අපි පියවර ගන්නවා අපි තීරණ ගන්නවා ස්වාමීනි. අපි යාඥා වෙන ඔබ වහන්සේට මේ වෙලාවේදී මේසයට පංගුකාරයන් වීම තුල අපි ඔබ වහන්සේගේ ස්වභාවයට පංගුකාරයන් වන පිණිස අපි මේසයට පංගුකාරයන් වෙන්න මේ වෙලාවේදී අපේ ජීවිත අපි කැප කරනවා. දෙවි සමිඳුනි ඔබගේ කරුණාවේ ප්‍රකාර අප හා ක්‍රියා කළ මැනව අපි යාඥා කරනවා මේ වෙලාවේදී අපි ගන්නා වූ මේ පූපයත් ගන්නා වූ කුසලානයත් තුළ ඔබ වහන්සේගේ ස්වභාවය දකින්න ඔබ වහන්සේගේ ස්වභාවයට පංගුකාරයෙක් වෙන්න අපිට උදව් කරන්න කියලා. ස්වාමී යේසුස් වහන්සේ පාවා දෙනු ලැබූ රාත්‍රියේදී පූපයක් රැගෙන ස්තුති කොට කඩා මේ ඔබ උදෙසා කඩන ලද මගේ ශරීරයයි මා සීකිරීම පිණිස මේ අනුභව කරන්නයි වදාළසේක. මගේ ප්‍රේමන්ත සහෝදරය සහෝදරිය අපි එකිනෙකින් අපේ හදවත් සෝදිසි කොටගෙන සිත් විමසාගෙන පසුතැවිල්ලෙන්
අපි ඇවිල්ලා මේකට පංගුකාරයෙක් වෙමු. ඔබ එසේ නොකර මේකට පංගුකාරයෙක් වෙන්න එපා. එසේ කළොත් ඔබ මේ උන්වහන්සේගේ උතුම් ශරීරයට විරුද්ධව පව් කරන වැරදිකාරයෙක් වෙනවා කියලා බයිබලයේ කියනවා. ඒ නිසා ඔබ දැනුත් මේ මොහොතේදී ඔබගේ හදවත සෝදිසි කරලා බලන්න. මේ පූපය සංකේතවත් කරන්නේ යේසුස් වහන්සේ කැඩු ශරීරයටයි. උන්වහන්සේගේ ශරීරය කැඩෙන සැලසුවේ අපේ අපරාධ, අපේ අයුතුකම, අපේ තුවාල උන්වහන්සේ පිට දරාගෙනයි. අපි මේක අනුභව කරනකොට අපි උන්වහන්සේගේ ස්වභාවයට පංගුකාරයෙක් වෙනවා. දෙවියන්ට ස්තුති දෙමින් ඒකට පංගුකාරයෙක් වෙනවා. එලෙසම රාත්‍රී කෑමෙන් පසු කුසලානත් ගෙන මේ කුසලානේ මාගේ රුධිරයෙන් පිටවන නව ගිවිසුමයි. ඔබ යම් පමණවරින් පානය කරහන දෙපමණවර මා නැවත වඩිනතුරු මාගේ මරණය සිහි කිරීම පිණිස ඒ පානය කරන්න උන්වහන්සේ වදාළසේක. මේ සංකේතය අපි පාවිච්චි කරන යේසුස් වහන්සේ වැගුරු රුධිරය හැටියටයි. ඒ රුධිරයේ බලය තිබෙන අපිව සුව කරන්න, අපිව එකමුතු කරන්න, අපිව සමාදානය කරන්න, යේසුස් වහන්සේ කීමට අපිව සූදානම් කරන්න. දෙවියන් වහන්සේට ස්තුති දෙන්න. ඒ වැගුරු රුධිරය තුල තිබෙන සුවය අපේ සකල මනුෂ්‍යයා වෙත ලබන පිණිස ස්තුති දෙමින් ඒකට පංගුකාරයෙක් වෙන්න. ස්තුතියි ස්වාමීනි. අද දවසේ අපිත් එක්ක සහභාගී වුණාට ස්තුතියි. අපි දන්නේ නැතව කොච්චර කාල අපි මෙහෙම යන්න වේද කියලා. හැබැයි අපි වැඩේ දිගටම කරගෙන යමු. අපි උන්වහන්සේට ලං වෙමු. හොඳ ශක්තිමත් කණ්ඩායමක් හැටියට එළියට එන්න පුළුවන් වෙන පිණිස වචනය තුල අපි ශක්තිමත් වෙමු. එකිනෙකාට සේවය කරමින් ශක්තිමත් වෙමු. එකිනෙකාගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරමින් ශක්තිමත් වෙමු. දෙවියන් වහන්සේ සේ කරන්න ඔබට ආශිර්වාද කරන සේක්වා. ස්වාමීන් වහන්සේ ඔබට ආශිර්වාද කොට නුඹ ආරක්ෂා කරන සේක්වා. ස්වාමීන් වහන්සේ ස්වකීය මුහුණ ඔබ කෙරේ බබලව ඔබට කරුණා කරන සේක්වා. ස්වාමීන් වහන්සේ ස්වකීය මුහුණ ඔබ කෙරේ ඔසවා ඔබට සමාදානය දෙන සේක්වා. දැන් අපගේ පිය වූ දෙවි පියාණන් වහන්සේගේ අසීමිත කොන්දේසි රහිත ප්‍රේමයත් යේසුස් වහන්සේගේ සමාදානයත් උන්වහන්සේගේ අනුග්‍රහයත් ශුද්ධාත්මයන්ගේ නිරන්තර සම්බන්ධතාවයත් මඟ පෙන්වීමත් දැනුත් මතු සදා කාලයට අපි සියලු දෙනා සමග වේවා. ආමේන්. ඔබට ජේසු පීඨයි සහෝදරය සහෝදරිය. ඔබ සෑම කෙනෙක්ම මේ පහුගිය දවස්වල අපිට තිබුණා වූ කරුණාවේ සේවයට දායක වුණාට ස්තුතියි. ඒකෙන් ගොඩක් පවුල් වලට සහනයක් වෙන්න පුළුවන් වුණා අපිට. එනිසා මේ සේවය තාම විවෘත. මං කිව්වා මේ මාසේ ඊට වඩා වැඩියෙන් අපිට සමාජයට ඕක කරන්න වෙයි කියලා. එනිසා ඒකට සූදානම් වෙන්න. ඒකට ඔබගේ සිතට දෙවියන් වහන්සේ කතා කරන ප්‍රමාණයට, කතා කරන ආකාරයට උන්වහන්සේට කීකරු කමින් පමණක් මේ දේවල් වලට ඉදිරිපත් වෙන්න. දෙවියන් වහන්සේ එසේ කරන්නට ඔබට ආශිර්වාද කරන සේක්වා. ජේසු පීඨය ඔබ සියලු දෙනාටම